වහන්සේ මෙහෙණින් වහන්සේ පින්වත්නි, ඉතින් අපි පොය දවස්වල උදේ වරුවේ අපේ සතිය වැඩපිළිවෙලට අමතරව අපි උදේ ඒ දේශනාවක් සිදු කරනවා. ඉතින් එතකොට අද කවුරුත් දන්නවා අපි මේ ඇසළ මාසේ කියන්නේ 7 වෙනි මාසේ ඇසළ මාසේ පොහොය දිනය. ඉතින් ඇසළ මාසේ පොහොය දිනේ සම්මත වශයෙන් අපි මෙනෙහි කරන්නේ ඒ බුදුරජාණන් වහන්සේ වෙසක් පොහොය දවසේදී වෙසක් පොහොය දින ඒ සම්බුද්ධත්වයට පත් වෙලා බුද්ධත්වය සත්‍ය ප්‍රත්‍යක්ෂ කරගෙන ඊට පස්සේ සති අපි කියන්නේ මේ සත්සතිය ගත කරලා ඊට පස්සේ උන්වහන්සේ අවබෝධ කරපු සත්‍ය ප්‍රකාශ කරන්න ඕනේ කාටද කියලා සොයලා බලද්දී ඒ වෙද්දී ඒ සත්‍යයට ආසන්නව හිටපු අවබෝධ කරගන්න ඒ උද්දකරාම පුත් ආලාර කාලාම බලද්දී එයා මිය ගිහිල්ලා ඒ අයට මේ පණිවිඩය දෙන්න පුළුවන් මට්ටමක නෑ. අපි කියන්නේ ෆ්‍රීස් ස්වභාවික අසඤ්ඤ තලවල උප්පත්තිය ලැබලා ඉතින් ඊට පස්සේ උන්වහන්සේ ඒ සිහිපත් කරනවා මේ ධර්මය කියන්න ඕනේ කාටද? මොකද එතකොට ඒ ධර්මය අවබෝධ කරන කෙනා මත තමයි අපි කියන්නේ ත්‍රිවිධ රත්නය සම්පූර්ණ වෙන්නේ. ඒක දැන් මේ වෙද්දී බුද්ධ රත්නයේ තියෙනවා, ධර්ම රත්නයේ තියෙනවා. තාම සංඝ රත්නේ නැහැ. ඉතින් උන්වහන්සේ සොයාගෙන ගිහිල්ලා අපි දන්නවා මේ පස්වග තවුසන්ගෙන් සිදුවීම, ඒ කියන්නේ පස්වග තවුසෝ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න පෙරම උන්වහන්සේ වෙනුවෙන් මහාන වෙච්ච අය. ඒ කියන්නේ හේතුව තමයි අපි අහලා තියෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ සිද්ධාර්ථ කුමාර උප්පත්තියේදී උන්වහන්සේට මේ බමුණු ආවා කියනවනේ 108 දෙනෙක් අනාවැකි කියන්නේ. ඒ 108 දෙනාගෙන් බාලම හිටියේ කොණ්ඩඤ්ඤ තාපස්තුමා, කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා. ඉතින් එතකොට කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා ඉතින් හැමෝම උන්වහන්සේගේ අර ඌර්මරෝණ ධාතුව දිහා බලලා අනාවැකි කිව්වනේ මෙයා එක්ක අනිවාර්යෙන් ගිහි ජීවිතේ හිටියොත් සක්විති රජ වෙනවා. එහෙම නැත්නම් අපි අහලා තියෙන සම්මා සම්බුදුරේ බවට පත් වෙනවා කියලා. හැබැයි මේ කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණතුමා ඒ කියන්නේ අනාවැකි කියද්දී එයා දැක්කා මේ සිද්ධාර්ථ කුමාරයාගේ නලල් S2 මැද ඒ ඌර්ණ රෝම ධාතුව මේ දක්ෂිනා වෘතව උඩට ගිහලා දැන් අපි ඔය මෙහි ලාංඡනයේ තියෙන්නේ ඌර්ණ රෝම ධාතුවනේ. ඌර්ණ රෝම ධාතුව ඒ වගේ ඒක උඩට ගිහිල්ලා තියෙනවා. සක්විති රජ කෙනෙක්ගේ නම් ඌර්ණ දෝම ධාතුව එන්නේ පල්ලෙහාට. ඒක සහ මේ වාමාවෘතෝ පල්ලෙහායින් තමයි අවසන් වෙන්නේ. බුද්ධත්වයට පත් වෙන කෙනෙක්ගේ S2 මැද ඒ තියෙන පූර්ණ රෝම ධාතුව පිහිටද්දී ඒක උඩාතට තියෙන. ඒක බලලා ඒ අනාවැකියක් පළ කරා මේ අනිවාර්යයෙන්ම සක්විති රජ කෙනෙක් වෙන්නේ නැහැ, බුද්ධත්වයට පත් වෙනවා කියලා. ඊට පස්සේ එහෙම ප්‍රකාශ කරලා ඊට පස්සේ මේ අනාවැකි කියපු අය ගිහිල්ලා එයාලගේ පවුල් වල අයට කිව්වා මෙහෙමයි බුද්ධත්වයට පත් වෙන කෙනෙක්, සක්විති රජ කෙනෙක් හෝ බුද්ධත්වයට පත් වෙන කෙනෙක් පහළ වෙලා තියෙනවා. ඉතින් එයා ගිහි ජීවිතය අතහැරලා ගියොත්
ඔයාලා අනිවාර්යයෙන්ම සියල්ල අතහැරලා ගිහිල්ලා උන්වහන්සේ අබිනිෂ්ක්‍රමණය කළොත් පැවිදි වෙන්න කියලා. මොකද ඒ වෙද්දී අනාගමක කියපු බමුණෝ බ්‍රාහ්මණයෝ ඍෂිවරු වයසයි ගොඩක්. ඉතින් යාළුවට එච්චර කාලයක් නැහැ ජීවත් වෙන්න. ඉතින් යාළුවගේ දරුවන්ට මේක පුංචි කාලෙම කියලා තිබ්බා. කොහොම හරි දැන් උන්වහන්සේ අපි අහලා තියෙන කතාව හැටියට මේ කොණ්ඩඤ්ඤ තාපසතුමා දැන් බාලම කෙනා කොහොම හරි මෙයාලා උන්වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරද්දී උන්වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරන කාලෙදී අර අනාවෙක් කියපු ගොඩක් ඒ බ්‍රාහ්මණයෝ ජ්‍යොතිෂ වේදීන් මිය ගිහිල්ලා තිබ්බා. ඉතින් යාළුවගේ ළමයි හිටියා. ළමයින්ට මේක කියලා තිබ්බා. ඉතින් කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණතුමා කොණ්ඩඤ්ඤ දැන් හැමෝටම ගිහිල්ලා කියන ඔයාලගේ තාත්තලා කිව්වනේ මෙන්න මේව සිද්ධාර්ථ කුමාරයා අවිනිෂ්ක්‍රමණය කළොත් පැවිදි වෙන්න කියලා. ඉතින් එයාට පැවිදි වෙන්න විදිහක් නැහැ. මොකද එයාලා බැඳලා ළමයි ඉන්නවා. යුතුයකම් ගොඩක් තියෙනවා. ඉතින් කසාද බැඳලා ළමයි ඉන්නවා. ඉතින් හැමෝම කියන එහෙම කිව්වා තමයි අපේ තාත්තා අපේ සීයා ඒ උනාට විදිහක් නැහැ. අපි දැන් බැඳලා බන්ධනවල හිර වෙලා එක පාට මේ ඔක්කොම දමල ගහන්න බෑ. ඉතින් ඔහොම ඒ අයට කියාගෙන ගිහිල්ලා කොහොම හරි මේ පැවිදි වෙන්න කැමති වෙච්ච 4 දෙනා තමයි අපි කියන්නේ ඔය කොණ්ඩඤ්ඤ බද්දිය මහානාම අසජී කියන. ඉතින් ඒ තරුණයෝ ටික ඒ පිරිස ඒ තරුණයෝ ටික කැමති වෙනවා පැවිදි වෙන්න. දැන් මෙතන කොණ්ඩඤ්ඤ තාපසතුමා ඒතකොට දැන් ටික වයසයි. මොකද අනාවැකියත් කියලා අවුරුදු 29කට පස්සේ නෙමෙයි. අනාවැකියත් කියලා අවුරුදු 29ට පස්සේ අනිත් අය තරුණයි. මේ ඉතින් ඊට පස්සේ තමයි පැවිදි වෙලා සිද්ධාර්ථ බෝධිසත්වයන්ට උපස්ථාන කරන්න ගත්තේ. එයාලා පැවිදිලා සම්පූර්ණ ඒ විශ්වාසයේ මත ඒ පුංචි කාලේ ඒ දැක්ක ඒ ඌර්ණ රෝම ධාතුවේ සිදුවීමත් එක්ක ලොකු විශ්වාසයක් හිතේ ඇති කරගෙන ඉතින් අපි දන්නවා ඊට පස්සේ උන්වහන්සේට උපස්ථාන කළා. ඉතින් එතකොට ඉන්දියාවේ තිබ්බ මතයක් තමයි කෙනෙක් සබුද්ධත්වයට පත් වෙන්න ඕන නම් එයා ඒ අත්කිලමතාන යෝගයේ තුල යෙදෙන්න ඕන කියලා. ඉතින් උන්වහන්සේ අත්කිලමතාන යෝගයේ උපරිමයට ගියා. ප්‍රතික්ෂේප කළා සියල්ල ප්‍රතික්ෂේප කරා. ඒත් උන්වහන්සේ තේරුම් ගත්තා උන්වහන්සේගේ ආධ්‍යාත්මික පරිවර්තනයක් වෙන්නේ නැහැ. ආධ්‍යාත්මයේ තිබ්බ තැනමයි තිබ්බ විදියමයි. භෞතිකව ගොඩක් දේවල් දුක් දුන්නට ඊට පස්සේ උන්වහන්සේ මේක අතහැරියානේ. අතහරිද්දී නැවත අර කොණ්ඩඤ්ඤ තාපසතුමා ඇතුළු පිරිසට පස්සකතාවසට හිතේ සැකයක් ආවා. උන්වහන්සේ ආයෙ ලෞකික වුණාද? උන්වහන්සේ මේ හොඳට ආධ්‍යාත්මික මාර්ගයක ගිහිල්ලා නැවත උන්වහන්සේ සසරට අහු වුණාද? බුද්ධත්වයේ කරගන්න බැරුව ෆේල් වුණාද කියලා අතහැරලා දාලා යන්න කියන්නේ මේ වගේ කෙනෙක්ට අපි උපස්ථාන කළ වැඩක් නැහැ. දැන් ආයේ මේ සිද්ධාර්ථ කුමාරයා ඉන්නේ තාපසතුමා නෙමෙයි. දැන් ආයෙත් ලෞකික සැප හොයනවා. කාමයේ හොයනවා කියලා. ඉතින් උන්වහන්සේව අතහැරලා යන්න ගියා. හැබැයි දැන් මේක එක පැත්තකින් මට තේරෙන්නේ මේ සෝබාදහමේ ඇත්තටම එහෙම අහඹුවක් කියලා දෙයක් නැහැ. මේක තමයි ප්ලෑන් එක. මොකද කෙනෙක් බුද්ධත්වයට පත් වෙන්න යද්දී එයා ළඟ ඉන්න ඔක්කොම යාව අතහැරලා දාන්න ඕන. එක්කෙනෙක් හරි හිටියොත් එයාත් එක්ක යම් මානසික බැඳීමක් හැදෙන්න පුළුවන්. ඒ නිසා යාව සියල්ල අතහැරලා දැම්මා. ඉතින් ජේසුස් වහන්සේගේ කතාවෙත් එහෙම යුගයක් තියෙනවා. හරි නිහඬ යුගයක් අවුරුදු 16 ඉඳලා 29 දක්වා. ඉතින් ඒ වගේ ගොඩක් ශාස්ත්‍රඥ වහන්සේලාගේ ජීවිත කතා බලද්දී එහෙම යම් කාලවකවානුවක් තියෙනවා. හරි නිහඬ වැඩි තොරතුරු නැති පිරිසක් හිටියේ නැතුව හිටපු යම් කාලවකවානුවක්. මං කියන්නේ හැම මුනිවරයෙක්ගෙම එහෙමයි කියලා. හැබැයි අපි දන්න ගොඩක් අයගේ ජීවිත කතා අධ්‍යයනය කරලා බලද්දී අපිට පේනවා මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙනවා. ඉතින් එතකොට උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙන වෙලාවේ උන්වහන්සේ ළඟ කවුරුත් නැහැ. උන්වහන්සේ වෙනුවෙන් මහාන වෙච්ච, උන්වහන්සේ වෙනුවෙන් ජීවිතේ පූජා කරන්න ලෑස්ති වෙච්ච අය පවා උන්වහන්සේව දාලා ගිහිල්ලා. උන්වහන්සේව ගැන වැරදියට තේරුම් අරගෙන ප්‍රතික්ෂේප කරලා
හැබැයි ඒ වුණාට මේක තමයි බුද්ධත්වයට අවශ්‍ය කරන්නේ. බුදු වෙන්න නම් අපිට මෙන්න මේ කියන්නේ මේ සියල්ලෝම අපිව ප්‍රතික්ෂේප කරන්න ඕන. ඒ ප්‍රතික්ෂේප කරද්දි පවා අභියෝගයේදී පවා මගේ ගමන නතර නොවෙන්නත් ඕන. ගත අදිෂ්ඨානෙ වෙනස් නොවෙන්නත් ඕන. ඉතින් ඊට පස්සේ උන්වහන්සේට ඒක අපිට හොයාගන්න පුළුවන් ඒ කතාව හම්බෙන්නේ ඊට පස්සේ උන්වහන්සේ පස්වක තවුසන් වහන්සේලා සොයාගෙන එද්දී ඒකනේ කිව්වේ දැන් ඔන්න ආයෙත් අපෙන් උපස්ථාන ගන්න එනවද කොහෙද? ආයෙත් අපෙන් උපස්ථාන ගන්න එනවද කොහෙද? අපි ඉතින් මේ රජ කුලයේ කෙනෙක් හින්දා ආසනයක් දෙමු එතනින් එහාට මුකුත් කරන්න ඕනේ නැහැ කියලා. හැබැයි වැඩේ තියෙන්නේ අර ළඟට එද්දී ආසන පැනෙව්වා, ඒ අවශ්‍ය වතුර ටික තිබ්බා. ඔක්කොම ටික වෙන්න ගත්තා. එයාලට හිතා ගන්නත් බෑ එයාලා පුදුම දේශකින් හිටියේ සම්පූර්ණ මේ ඒ පුදුම තරහෙන් හිටියත් ඒ ළඟට එද්දී ඒ සියලු උපස්ථාන බුදුවරයෙක්ට කරන්න ඕනේ ගෞරවයේ සියල්ල දැන් වෙන්න ගන්නවා. හැබැයි ඒ වුණාට තාම ආමන්ත්‍රණය කරන්නේ ආවශ්‍යවාදී. ඒ කියන්නේ යහළුවා මචං. ඒ වගේ නිකන් අර ආමන්ත්‍රණය තුල එහෙම මොකද විශ්වාසයක් නැහැ. බුද්ධත්වයට පත් වෙලා කියලා. ඒ විශ්වාසය නැති නිසා නිකන් සැකෙන් වගේ කතා කරනවා. ඉතින් ඔයා අපිට මොනවද කියන්න තියෙන්නේ? ඉතින් අපි ආයෙත් ඔයා ලෞකික වෙච්ච කෙනෙක් නේ. එතකොට උන්වහන්සේට දැන් මේ විශ්වාසය ඇති කරවන්න ඕනේ. මොකද ශ්‍රද්ධාව ඇති වෙන්න ඕනේ දේශනාව අහන්න. නැත්නම් වචන අහගෙන ඉන්න යම් ආකාරයක ගොඩාක් සැක කළොත් ඒක මධ්‍යස්ථ මනසින් අහන්නේ. ඒ හින්දා උන්වහන්සේ කියනවා මම ඔයාලට දුෂ්කර ක්‍රියා කරන කාලෙවත් කියලා තිබ්බද? මං ධානයක්වත් ලැබුවා කියලා. නෑ කියනවා. ඒ මම ඇත්තටම ලබලා නැති හින්දා ලබලා නෑ කිව්වා. උන්වහන්සේ කියනවා මම කවදාකවත් ඒ කියන්නේ බොරුවක් කියන්නේ. දැන් ඒක බුද්ධත්වයට පත් වෙන්න පාරමිතා පුරන්න පටන් ගත්ත දවසේ ඉඳලා උන්වහන්සේගේ හැම ශික්ෂාපදයක්ම කැඩුණා. හැබැයි දෙකක් කැඩුවේ නැහැලු. එකක් බොරුවක් කියලා නෑ. දෙවෙනි එක උන්වහන්සේ කෘතගුණ සලකලා ඉන්නේ නැතු ඉඳලා නෑ. කළගුණ සලකලා තියෙනවා කියනවා. දෙවෙනි කාරණය මේ කියන්නේ ඒ උන්වහන්සේගේ වචන එච්චර ප්‍රබල වෙන්නේ. ඒ වචන කෙරෙහි මිනිසුන්ට විශ්වාසය ඇති වෙන්නේ. භක්තිය ඇති වෙන්නේ කවදාකවත් ඒ කියන්නේ බොරුවක් කියලා නෑ. ඉතින් එතකොට ඒකනේ බුදුජානනාංශ දේශනා කරන්නේ පැවිද්ද රාහුලවාද සූත්‍ර අම්බලට්ටිත රාහුලවාද සූත්‍රයේදී කකුල් හොදන පාත්‍රය වාජනේ අනිත් පැත්ත අහලා වතුර පුරවන්න කියනවා. අන රාහුල මේකේ වතුර පිරෙනවද නැහැ කියනවා. ඒ වගේ කියනවා මොකක් හරි බොරුවක් කියනවා නම් කෙනෙක් තමන්ගේ හෘද සාක්ෂියට විරුද්ධව බොරුවක් කතා කරනවා නම් ඒක හෘද සාක්ෂියට විරුද්ධ එකක් වෙන්නත් ඕන. එඳ ස්ථානෝදිත ප්‍රඥාව කියන්නේ බොරුවක්ම නෙමෙයි. තමන්ගේ හෘද සාක්ෂි හදවතට විරුද්ධව හෘද සාක්ෂියට විරුද්ධව තමන්ගේ ඇතුළෙන් බොරුවක් කියවෙනවා නම් උන්වහන්සේ කියන්නේ කිසිම ආධ්‍යාත්මික ගුණයක් පිළිටන්නේ නැහැ. කිසිම කෙනෙක් ඒ කියන්නේ පැවිදි ජීවිතේ බොරුවක් කියොත් සාමණේර කෙනෙක් නම් දස සීලෙම ඉවරයි. එයාගේ ඒ ශික්ෂාපදයේ මත තමයි අනේ ශික්ෂාපද පිළිටවන්නේ. සත්‍යවාදී බව. ඉතින් එතකොට උන්වහන්සේ කියනවා මම කිසිම දවසක බොරුවක් කියලා නෑ ඔබලාට. ඇත්තටම මම ඒ කාලේ ලැබපු නැති හින්දා තමයි ලැබුවේ නෑ කියලා කිව්වේ. වචනයක් කිව්වේ නැත්තේ. දැන් මේ සත්‍ය අවබෝධ කරලා තියෙන බුද්ධත්වයට පත් වෙලා ඉන්නේ. මේක සත්‍යයක්. අන්න එහෙම කියද්දී අර කොණ්ඩඤ්ඤ තාපස්තුමාට මේක විශ්වාසය ඇති වෙන්න ගත්තා. ඇත්ත තමයි කිසිම දවසක උන්වහන්සේ බොරුවක් කියලා නැහැ. ගිලා ඒ උන්වහන්සේගේ සත්‍යවාදී බව නිසාම කොණ්ඩඤ්ඤ තාපස්තුමාට විශ්වාසය ආවා. ඒ වුණාට අනිත් තාපස්වරුන්ට විශ්වාසය මදි. ඒ නිසා කොණ්ඩඤ්ඤ තාපස්තුමා දැන් දේශනාව අහන්න ගත්තා. ඒ දේශනාව අහදී යම් විශ්වාසයකුත් තිබ්බ ඇතුලේ. යම් ආකාරයක විශ්වාසයක්. උන්වහන්සේගේ චරිතය ආශ්‍රය කළා ළඟ ඉඳලා දැකලා තිබ්බ හින්දා. එතකොට
ඒකෙදී අපි අහලා තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ පළවෙනි දේශනාව සිද්ධ කරලා ඒ දේශනාව ඇත්තටම ඒ දේශනාව ආදී සෝතාපට්ටි ඵල සමාපත්තියට පත් වෙන්නේ කොණ්ඩඤ්ඤ තාපසතුමානේ. එතනින් පස්සේ තමයි යා තාපස්ස නෙමෙයි පැවිද්දේ. පැවිද්දේ බවට පත් වෙන්න ගන්න. ඒ සංඝ බවට පත් වෙන්න ගන්න. මොකද කෙනෙක් සංඝ භාවයට පත් වෙන්නේ සෝතාපන්න ඵල සමාපත්තියත් එක්ක. මාර්ගයට આવත් හැබැයි සෝතාපන්න මාර්ගස්තෙක් කියනවා. හැබැයි වැඩේ තියෙන්නේ මාර්ගස්ත සිත සමහර විට ඒක වැඩිවේ නැත්තම් ඵලසිතක් බවට පත් උනේ නැත්තම් මාර්ගස්ත සිත පිරෙහෙන්න පුළුවන් කාලයත් එක්ක. ඵලසිතට සමවැදුනොත් ඵලසිත පිරෙන්නේ නැහැ. මාර්ගසිත පිරෙනවා. හැබැයි මාර්ගසිත දැන් සෝතාපට්ටි මාර්ගසිත කියලා කියන්නේ සෝතාපට්ටි මාර්ගසිතට කෙනෙක් හරියටම මාර්ගසිත වැඩෙන්නේ යා මේ අන්තද්වය තේරුම් ගැනීම තුළ. යා තේරුම් ගන්න මේ විශ්වය තුළ තියෙන්නේ ආලෝකය අන්ධකාරය. ඇත නැත. හොඳ නරක මේ ඔක්කොම ඩුවලිස්ටික් එකක්. සාපේක්ෂකත්වය. දී ස්වභාවයක් තියෙන්නේ. ඒ ditth ස්වභාවයේ මායාකාරී බව තේරුම් ගන්න. ditth ස්වභාවය මායාවක් කියලා තේරුම් ගද්දී සිත සෝතාපන්න ඵල සමාපත්තියටපත් වෙනවා. මාර්ගසිත මායාව තේරුම් ගැනීම මායාව තේරුම් ගැනීම තුළ තමයි ඵලසිතටපත් වෙන්නේ. සිත ඵලසිතටපත් වුනහම ඵලසිතේ ස්වභාවය තමයි දැන් අපි හිතමු නූලක් දිගට මෙහෙම නූලක් තියෙනවා කියලා. අපි මොකක් හරි ලණුවක් අරගෙන මෙහෙම දිග නූල කියන්නේ ලණුව තියෙනවා අපි දෙපැත්තෙන් අල්ලන් ඉන්නවා. ඊට පස්සේ යම් තැනකදී අපි ඔය නූල මැදින් කපනවා. ඔය නූලේ කොටස් දෙකක් මෙහෙම තනි යන නූල මෙහෙම මැදින් මෙහෙම කපලා දානවා. මැදින් කොටස් දෙකක් කැපුවාම ඒ මැද අර සම්බන්ධ නැහැ සිතේ. ඒ ලණුවේ සම්බන්ධය කැඩෙනවා. කැඩුනහම ગેප් එක හම්බෙනවා. ඒ වගේ තමයි සෝතාපන්න ඵලසිතට සම්බන්ධෙද්දී මිනිස්සෙක් ඒ සිත් දෙකක් අතර ඒ සිතේ අතර තියෙන ગેප් එක දකිනවා. ગેප් එක ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ කියන්නේ යා මේ දිගට පටිච්චසමුප්පන්නව යන සිත් පරම්පරාව එක තැනකදී බිදිලා යනවා. මේ දම්වැල කැඩෙනවා. මේ දම්වැල එක පුරුකකින් මේක ගලවලා යනවා. ගලවලා ගියාම මේ අනන්ත අවකාශය ශූන්‍යතාවය කෙනෙක් ප්‍රත්‍යක්ෂ කරනවා. ඒ ප්‍රත්‍යක්ෂ කළාට පස්සේ සමහර කෙනෙක්ගේ සෝතාපන්න ඵලසිතේ ඉන්න කාලය වැඩි. ඒක ඉන්න කාලය සෝතාපන්න ඵලසිතේදී කියන්න බෑ. ඒක සාපේක්ෂ කරලාට පස්සේ ආයේ සාපේක්ෂ සිතේදී තමයි සෝතාපට්ටි ඵලසිතේ හිටපු කාලය අපි කතා කරන්නේ. එතකොට ඇත්තටම කෙනෙක් සෝතාපට්ටි ඵලසිත අධ්‍යක්කට සමහර කෙනෙක් දන්නේ නැහැ තමන් සෝතාපට්ටි ඵලසිතේ ඉන්නේ කියලා. හිටියද කියලා. එයාට එකපාරට තේරෙන්නේ නැහැ. එයා සෝතාපට්ටි ඵලසිත අධ්‍යක්කද ඵලසිතේ හිටියද ඒක ගුරුවරයාත් එක්ක සාකච්ඡා කරගෙන යද්දී ගුරුවරයාට තේරෙනවා මෙයා මේ ඵලසිත ගැන තමයි මේ කියන්න උත්සාහ කරන්නේ. ඒක වචනින් කියන්න බෑ. ඒ වුණාට එයාට තේරෙනවා නිකන් එයාගේ අභ්‍යන්තරයේ වෙනසක් වෙන්න පටන් ගන්නවා. එයාගේ මේ හිතන පතන පැටර්න් එක වෙනස් වීමක් තමන්ගේ ඇතුලෙන් තේරෙනවා. හැබැයි ඒක නිකන් හරියට මේ තමන්ට එකපාරට කාට හරි ආදරයක් ඇති වුණා වගේ. ඒක අපිත් නොදැනී ටික ඇති වෙලා තියෙනවා. ඒ වගේ අපේ චින්තන රටාවේ වෙනසක් වෙන්න පටන් ගන්නවා. ඉතින් කොහොම හරි මේ අපි කියන්නේ දැන් එතකොට ආන් ඒ වගේ මේ දිගට ගියපු චිත්ත පරම්පරාවක් නාම රූප පරම්පරාවක යම් ආකාරයක බිඳ වැටීමක් ඵලසිත අවස්ථාවේ අත්දකිනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් වැඩේ තියෙන අපි දැන් ඔය වැඩිය කතා කරන්න යන්න හොඳ නැහැ. ගියාට පස්සේ අපි ආයෙ වෙන දැන් මම ඵලසිත අත්දැකලාද නැද්ද? ඔක දැනගත්තා හෝ නොදැනගත්ත අතර ලොකු විශේෂයක් වෙන්නේ නැහැ. ඒක දැක්කනම් දැක්කා ඉතින් ප්‍රශ්නයක් නැහැ ඒක. ඔක ආයෙ ඔක මම ඵලසිත අත්දැක කියලා ඉතින් තරංග ගහන්න ඕනෙත් නැහැ.
ඉතින් එතකොට ඒක ඒ ගුරුවරයාත් එක්ක කමට තමන්ගේ ආධ්‍යාත්මික ටීචර් එක්ක කමටහන් සුද්ධ කරද්දි ඉතින් ඒ ටීචර් එක තේරුම් ගත්තාම ඇති. තමන්ගේ ගුරුවරයා තමන්ගේ ආධ්‍යාත්මිකයේ ස්වභාවය දැනගෙන හිටියාම ඒ දෙන්න දැනන් හිටියාම මේක ඇති. ඒක මේ පොදු සාකච්ඡාවල පොදු දේශනාවලදී මට හිතෙනවා ඕවා කියන්න ගියාම නිකන් වෙන්නේ නිකන් මේ තටු වෙනා වගේ වැඩක් වෙන්නේ අද්දුවනස්සයන්ට. තවත් යන්න. ඒ කියන්නේ ඊගෝ එක ස්මාර්ට් වෙන්න ඉඩ තියෙනවා. මං අහවල් තැන ඒක එහෙම වුණා කියලා සෝතාපන්න ඵල සමාප්තිය සම්බන්ධලා දින නම් ඵලය නැති වෙන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ එතනින් එහාට යන ගමනේ ස්ලෝ වෙන්න ගන්න. මේක වටේ ප්‍රපංච වෙන්න ගන්න. අර ආකි බිනිසගේ යොරේකා කියලා දිව්වේ. හොයාගත්ත කියලා ඇඳුනුත් අමතක වෙලා. ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි කියන්නේ කෙනෙක් සෝතාපට්ටි මාර්ගසිත මේ කියන්නේ මාර්ගසිතේ ඉඳලා ඵලසිත කියන මාර්ගස්ත සිත දැන් බුදුහාර කියන්නේ සංඝ කියලා කියන්නේ එක්ක සෝතාපන්න මාර්ගසිත තුළ ඉන්න ඕනේ එක්ක ඵලසිතේ ඉන්න ඕනේ. සකෘදාගාමී මාර්ගසිත තුළ ඵලසිත තුළ අනාගාමී මාර්ගසිත තුළ අනාගාමී ඵලසිත තුළ අරහත් මාර්ගසිත තුළ අරහත් ඵලසිත කියන අට තැනෙන් එක තැනක ඉන්නවනම් එයා සංඝ. එතකොට දැන් කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ බුද්ධ පළවෙනි ධම්සප්පවතුන් දේශනාව අහද්දී උන්වහන්සේ සෝතාපන්න ඵලසිත අත්දැක්කා. ඒ ඵලසිතේ අත්දැකීමත් එක්ක උන්වහන්සේ බුදුජානක ආඥා කොණ්ඩඤ්ඤ උන්වහන්සේ තේරුම් ගත්තා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම බවට පත් කරේ කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ. කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ ඒ දේශනාව අවබෝධ කිරීමත් එක්ක තමයි උන්වහන්සේ සම්මා සම්බුදු වුනේ. නැත්නම් උන්වහන්සේ පසේ බුද්ධ. පසේ බුදුවරයෙක්. ඒ කියන්නේ සම්මා සම්බුදුරේ කියන්නේ ශ්‍රාවකයට අවබෝධ කරවීමේ ශක්තිය තියෙන. ඒක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් විදිහට දේශනා ප්‍රාතිහාර්ය කරන්න පුළුවන්. අනුශාසනා ප්‍රාතිහාර්ය කරන්න පුළුවන්. උන්වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගෙන තව කෙනෙක්ට අවබෝධ කරගීමේ හැකියාව තියෙනවා. ඒ දක්ෂතාවයේ තියෙන. එතකොට උන්වහන්සේ සම්බුදුවරයෙක් වෙනවා. සම්මා සම්බුදුවරයෙක් බවට පත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුවරයෙක් බවට පත් වෙන්නේ සහ සංඝ ශාසනයේ ආරම්භය. ඒ කියන්නේ මාර්ගඵලලාභීන්ගෙන් ආරම්භය සිද්ධ වෙන්නේ අපි කියන්නේ ඇසල පොහේ දවසේ. අන්න එතකොට ත්‍රිවිධ රත්නයක් පහළ වෙනවා. බුද්ධ රත්නේ තිබ්බා ධම්ම රත්නේ තිබ්බා දැන් සංඝ රත්නේ තමයි ඇසල පොයේ දවසේ අපි සිහිපත් කරන්නේ. ඒ සංඝ රත්නේ පහළ වීම. සංඝ රත්නේ කියලා කියන්නේ පැවිදි අය නෙමෙයි. පැවිදි වෙලා කොහොමද උන්වහන්සේලා පැවිදි වෙලානේ හිටියේ. හැබැයි ප්‍රත්‍යක්ෂ කරපු දවස. මුල්ම ඒ දසෝතාපට්ටි ඵලසිත. ඒ සෝතාපට්ටි ඵලසිත ප්‍රත්‍යක්ෂ කරපු දවස. ඒ කියන්නේ සංඝයා ආරම්භ වීම. ඉතින් ඇසල පොහේ දවසේ තමයි අපි සිහිපත් කරන්නේ. එතනදී දැන් අපි තේරුම් ගන්න ඕන දේ තමයි උන්වහන්සේ මුලින්ම දැන් අඤ්ඤා කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ ඒ මුලින්ම මේ බුදුන් වහන්සේ අවබෝධ කරපු බුද්ධත්වයේ සත්‍ය පූර්ණ වශයෙන් නැතත් ඒක සේයාවක් වශයෙන් හරි අවබෝධ කරා. ඒ කියන්නේ අටුවාචාරින් වහන්සේලා දෙන උපමාව සෝතාපට්ටි ඵලසිත කියන එකට අන්ධකාර වේලාවකදී එකපාරට කලවරේදී නැගිටින්න නේද කියලා. නිදිද? මේ හරියට වගෙන්නකො මෙතෙන්. ඔබ හේතු වෙන්න එපා ඒක තමයි තොර නිින්ද යන්නේ. මෙතෙන් කොට්ටතර. මං ඉස්සරහට එන්න එතකොට මං දිහා බලාගෙන. එතකොට මේ අන්න හරියට. එතකොට මේ නෝ කියාගෙන ගිය එකත් අමතක. කොට්ටතර කියන්නේ. ඉතින් කොහොම ඈ ඒක අටුවාචාරින් වහන්සේලාගේ උපමාව දෙන්නේ අටුවාචාරින් වහන්සේලා සෝතාපට්ටි ඵලසිත පිළිබඳව අන්ධකාරයක් තියෙනවලු. අන්ධකාරයේ රත්තරන් භාජනයක් තියෙනවලු. අන්ධකාරයේ රත්තරන් භාජනයක් තියෙන වෙලාවකදී අකුණක් ගහනවලු. ඒ අකුණ ගහන වෙලාවේදී ඒ අකුණ ගහද්දී අකුණ ඒ පුංචි වෙලාවකට දකිනවා එතන රත්තරන් භාජනයක් තියෙනවා කියලා. හැබැයි ඊට පස්සේ ඒ රත්තරන් භාජනය නොපෙනී යනවා. මේ අය කියන විදුලි කැඩලා ඉවර වුණාට පස්සේ ආයෙ කලවර වෙනවා.
අර අකුණ ගහන ටයිම් එක වගේ කියන සෝතාපන්න ඵලසිතේ අත්දැකීම. හිතට මායාව තේරුම් අරගෙන සාපේක්ෂක මෙතන තියෙන ditth ස්වභාවයක් ද්විමත ඇත නැත කියන සාපේක්ෂකයක් සාපේක්ෂක මායාවට තමයි අපි අහු වෙලා තියෙන්නේ. ඒකේ මායාව ප්‍රත්‍යක්ෂ වෙන වෙලාවේදී අර ආලෝකයේ පහළ වෙනවා. ඒ ආලෝකයේ පහළ වෙද්දී ඵලසිත අත්දකින්නවා. හැබැයි ඵලසිත අත්දැක්කට ඒක තියෙන්නේ නැහැ. ඒක අහපව හිත සාපේක්ෂක වෙනවා. අහපව අර චිත්ත පරම්පරාව වැඩ කරන්න ගන්නවා. ඒ වුණාට එයාට අර කවදාකවත් අමතක කරන්න බෑ අර ලැබුව අත්දැකීම. ඒක හිතන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. හැබැයි පස්සේ අත්දැකීමට නොහිතපු තැන්වලදී බහිනවා හිත ගිහිල්ලා. ප්ලෑන් කරන්නේ නොසිතන වෙලාවවල නිකන් ඒ අත්දැකීමට ආය යන ගතියක් තියෙනවා අත්දැකට පස්සේ. ඊට පස්සේ ඒකේ මුල්ම අවස්ථාවේදී අත්දැක්කට පස්සේ යාට තිබ්බනම් මොකක් හරි සැකයක් මෙතන රත්තරන් භාජනයක් තියෙනවද නැද්ද කියලා සැකේ නැති වෙනවා කියලා. විචිකිච්ඡාව නැහැ. යාට නිවන ගැන අහපව සැකයක් නැහැ. ඒ වගේම එයා දැක්ක මෙතන තියෙන ඇත්ත. ඒ නිසා සැකේ නැති වෙන්න ගන්න. එයා මෙතන මමෙක් නෑ පවතින ශූන්‍යතාවය කියන එක අත්දැක්කාම සක්කාය දිට්ඨිය ගෙවෙන්න ගන්න. සැකේ ගෙවෙන්න ගන්න. ඉතින් අන්න ඒ වගේ කෙනෙක් උන්වහන්සේගේ මේ අවබෝධයත් එක්ක ඒ සංඝ ශාසනයේ ආරම්භයත් එක්ක ඊට පස්සේ දැන් අපි ටිකක් කල්පනා කරලා බලන්න ඕනේ දැන් ඇත්තටම බුදුරජාණන් වහන්සේ කරපු සම්පූර්ණ පළවෙනි දේශනාව නැහැනේ ධම්සප්පවතුන් සූත්‍රය කියලා අපිට මේ දැන් හම්බෙන්නේ ඒකට පසු කාලීනව ඇඩ් කරපු දේවල් ගොඩක් එක්ක තියෙන සූත්‍රයක්. කියන්නේ මූල කතාව තියෙනවා මුල් ටික තියෙනවා ඒ අන්ත දෙක අතරින්ද කියන එක චතුරාර්ය සත්‍ය පිළිබඳ තියෙනවා. ඊටු ටික තියෙන්නේ මේ දිව්‍ය ලෝක වලින් මෙහෙම කියලා මේ ආභාසර සුබකින්නක ආදී වශයෙන් මේ දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඇවිල්ලා මේ දේශනා විස්තර ටික තමයි තියෙන්නේ. සූත්‍රයක් දේශනා වශයෙන් තියෙන හරි සංක්ෂිප්ත කොටසක් විතරයි සංයුත්ත නිකාය. පොඩි කෑල්ලක් විතරයි තියෙන්නේ. ධම්සප්පවතුන් සූත්‍රය ගොඩාක් තියෙන අර පසු කාලීනව ඇඩ් කරපු එකතු කරපු ඒ කොටස් තමයි. ඉතින් එතකොට හැබැයි ඒ වුණාට මට හිතෙන්නේ මුල් ඒ පොඩි කොටසෙත් අපිට මැසේජ් එක තියෙනවා. ඒ කියන්නේ උන්වහන්සේ ඉස්සරාම කියන්නේ දේමේ අන්තා පබජිතේන නසවිතබ්බා. පස්සක් දවසන කියන පැවිද්දෙක් විසින් නොසයුව අන්ත දෙකක් තියෙනවා. ඒ අන්ත දෙක තේරුම් ගන්න. ඒ නොසයුව යුතු අන්ත දෙක තමයි කාමේසු කාමසුකල්ලිකානියෝග හීනෝ ග්‍රාම්මෝ ප්‍රෝතුජ්ජනිකෝ අනරියෝ අනත් සංහිතෝ. කාමසුකල්ලිකානියෝගය කියලා අන්තයක් තියෙනවා සිතේ. සිතේ අන්තයට පත් වුණාට පස්සේ ඒක හීනයි, ග්‍රාම්මයි, ප්‍රෝතුජ්ජනිකයි, අනරියයි, අනත් සංහිතයි. ඊට පස්සේ කියනවා අත්තකිලමතානියෝගෝ. ඒක ග්‍රාම්‍යයි, අනර්ථ සංහිතයි. ආදී විස්තර කර. දැන් මෙතනදී දැන් උන්වහන්සේ මුලින්ම පස්සක දවසන්ට පෙන්වන්න හදන්නේ මේ සිත හැම වෙලෙම මේ අන්ත දෙකේ එහෙක ජීවත් වෙනවා. මේ අන්ත දෙකේ එහෙක ඉඳීම තුල තමයි මිනිස්සෙක් සංසාරයට වැටෙන්නේ. මේ අන්ත දෙකෙන් නිදහස් වෙන්න. එතකොට ඔබට මොක්ෂය හම්බ වෙනවා. ඒතර අන්ත දෙක කියලා කියන්නේ මෙහෙම හිතන්න උදාහරණයක් වශයෙන් දැන් අපි තුමු දැන් කෙනෙක්ට අපි මෙහෙම භෞතික වශයෙන් මායාව කියලා දෙන්න කියනවා. අපි කියනවා හරි එහෙනම් ඔයාලට භෞතික වශයෙන් මායාව තේරුම් ගන්න ඕන නම් ඔයා අයිස් කැටයක් ගන්න අතට. ඔයා අයිස් කැටයක් අතට ගත්තට පස්සේ අපිට හිතෙනවා මේ අයිස් කැටේ තියෙනවා කියලා. ඊට පස්සේ අපි විශ්වාස කරගෙන ඉන්නවා මේ අයිස් කැටේ පවතින දෙයක්, තියෙන දෙයක්. හැබැයි ඊට පස්සේ අපි ඇස් වහගෙන මේක අල්ලගෙන ඉන්නවා පැය දෙකක්. ඊට පස්සේ අපි අත දිගැල්ල බලන්න යනකෝ අයිස් කැටේ නෑ. සමහර වතුරත් වාෂ්ප වෙලා ගිහලා. එතකොට අපි තේරුම් ගන්නවා නැහැ කියලා. මෙතන එහෙනම් අයිස් කැටයක් කියලා දෙයක් නැහැ කියලා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඊට පස්සේ අපි උත්තර ධ්‍රවයට හරි සීතල ප්‍රදේශයකට ගිහලා අර අයිස් කැටේම දීලා ආයෙට අල්ලන් ඉන්න කියලා කියනවා. එයා දැන් දන්නවනේ අයිස් කැටයක් කියලා එකක් නැහැ අන්තිමට කියලා. හැබැයි ඒ වුණාට මෙයා අල්ලන් ඉද්දි ආයෙ පෑ දෙකකින් බලද්දි අයිස් කැටේ එහෙම තියෙනවා. අයිස් කැටේ පවතිනවා. ඒ උෂ්ණත්වයට ගිහිලා දැම්මහම එතකොට යාට නැත කියලා හිතන් හිටපු එකත් මායාවක් කියලා තේරෙනවා.
ඇත කියලා හිතන් හිටපු එකත් මායාවක් කියලා දෙනවා. එතකොට කෙනෙක් භෞතිකයේ හරහා වුණත් මේක යම් මට්ටමකට තේරුම් ගන්න පුළුවන් මේ මායාව කියන කතාව. මේ අයිස් කැටයක් අරගත්තොත් අයිස් කැටය අධ්‍යයනය කළොත් ඒක හරහා යාට මේ ලෝකයේ ඇත නැත ස්වභාවය තේරෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට දැන් එයාගේ වැඩේ තියෙන්නේ දැන් මෙතන බුදුරජාණන් වහන්සේ පස්වක තාපසයන් වහන්සේලාට කාමසුකල්ලිකාන යෝගයේ අන්තය අත්හරින්න කියලා කියන්නේ කාමසුකල්ලිකාන යෝගය කියලා කියන්නේ අපි අර අයිස් කැටේ තිබ්බා වගේ තියෙන්නේ අයිස් කැටේ පවතිනවා වගේ මොකක් හරි පවතිනවා කියලා හිතාගත්ත දෙයක් තියෙනවා. පවතිනවා කියලා හිතාගත්ත දෙයක් අරගෙන ඒක නැවත ඒ කියන්නේ මතකයක් නේ. දැන් මං ඊයේ අහවල් කෙනා දැක්කා. පෙරේද අහවල් කෙනා දැක්කා. කියලා මම පැවතුනා කියලා හිතාගත්ත දෙයක් තියෙනවා. මට සිත කියනවා ඒ පවතින දේ නැවත ගිහිල්ලා දකින්න. නැවත ගිහිල්ලා හම්බෙන්න. නැවත ගිහිල්ලා බලන්න. දකින්න, අහන්න, බලන්න කියලා කියනවා. මිදින්න කියලා. මොකද ඒකේ ආස්වාදයක් ඔයා වින්දා. එයත් එක්ක හිටපු කාලය තුල ඔයාට යම් වින්දනයක් දැනුණා. ඒ වින්දනය ඔයාට ගන්න ඕන නම් ඔයා නැවත ඒ පුද්ගලයා හරි ඒ මද්‍රව්‍යය හරි ඒ මොකක් හරි දැන් තියෙන්නේ මතකයක්නේ. ආස්වාදයේ පිළිබඳ මතකයක් තියෙන චිත්‍රපටිය බලලා හරි ඒ සින්දුව අහලා හරි ඒ ආහාරය අරගෙන හරි ඒ මද්‍රව්‍ය අරගෙන හරි මොකක් හරි ඒ ලිංගික ආස්වාද විඳලා හරි මොකක් හරි මතකයක් තියෙනවා. සිත හැම වෙලේම ඒ පෙන්වන්නේ එහෙම කෙනෙක් ඉන්නවා එහෙම දෙයක් පවතිනවා ඒ පුද්ගලයා තුලින් ඒ දේ තුලින් මෙහෙම ආස්වාදයක් තියෙනවා ඒක ගිහිල්ලා හොයාගන්න කියලා. එතකොට අපිට තේරෙනවා ඒ ආස්වාදයේ විඳවන්න තියෙන ආසාවට අපි නැවත සිතේ ආස්වාදය හොයනවා. එතකොට අපි මේ මිනිස්සයාට සාමාන්‍යයෙන් අපි කියන්නේ ඒ වගේ මිනිස්සෙක් දැක්කොත් නිකන් අහලා තින්නේ අපි කියන්නේ ඔබන් ගෙම්බෙක් වගේ කියලා. ගෙම්බා කියලා කියන්නේ ගෙම්බක්ව බලන්නකො ඈතට ගිහිල්ලා දානනේ. ඌ දැම්මත් ආයෙත් කැරකිලා එනවනේ ගෙදරට. ඒකනේ අපි සාමාන්‍යයෙන් කියන්නේ ගෙම්බෙක් වෙන්න එපා කියලා. ගෙම්බෙක් කියන්නේ ඌ ආයෙත් එන්නම රිංගනවා. ඒක සමහරට ඈතට ගෙම්බු ගිහිල්ලා දාන්නේ. ඈතට දාන්නේ ගඟ කිව්වත් එහාට දාන්නේ. ඒ සමහරට ආය අතෙන්ටම එනවා. ආය එකට එන්න ගන්නවා. ඉතින් මේ සිතේ තියෙන ගෙම්බි ලක්ෂණයක්. ගෙම්බි ලක්ෂණයක් තියෙනවා, ගෙම්බි ගතියක් තියෙනවා. ඉතින් ඒක තමයි එක්කෝ ඒක ප්‍රතික්ෂේපයෙන් නැවත ප්‍රතික්ෂේප කරනවා. ගෙම්බෙක් වගේ තමයි. කවුරු හරි එපා වුණොත් ඌ දකින්න පාර එපා අප්‍රිය කර ඒක ආස්සෙම ප්‍රතික්ෂේපයෙන් ගෙම්බෙක් වෙනවා. එතකොට අපි කියනවා අරමුණක් ආයතන හයෙන් අරමුණක් අරගෙන පෙනෙන ඇහෙන දැනෙන සිතෙන අරමුණක් අරගෙන නැවත ඒක මතක් වෙන වාරයක් පාසා රිජෙක්ට් කරනවා. ඒක හිතන්න කැමතිත් නෑ, කතා කරන්න කැමතිත් නෑ, මුකුත් නෑ. මනස ඊටර අපි කියනවා අන්න ආයෙ ගෙම්බෙක් වෙලා. ඒ කියන්නේ වෙන විදිහකට කිව්වොත් කාමසුකල්ලිකාන යෝගයයි අත්කලමතාන යෝගයයි කියන්නේ මනස ගෙම්බෙක් බවට පත් වීම. ගෙම්බෙක් බවට නැවත ඒක එතෙන්ටම ඇවිල්ලා එල්ලෙන එක. ඒ අරමුණේම ඉන්න එක. ඒකටම ඒකෙම පැටලි දඟලන එක සිත. ප්‍රශ්නේ තියෙන්නේ මේ එකක් අස්සෙම පැටලෙන්න ගියාම පුදුම වෙහෙසක් මේක. ආස්වාදය තිබ්බට වඩා ඊට වඩා එන බලු කට්ටක් කන්න ඕන මේක ඇතුලේ. ආශාදිකුත් තියෙනවා නැත්තම් ගෙම්බෙක් වගේ ආයෙ නැහැනේ ගෙදරට. ආයෙ කරකිලා ඒක අසරට රින්ගන්නේ නැහැනේ. ඒ අරමුණ අසරට රින්ගන්නේ නැහැනේ. ඉතින් බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේ පස්සක දවසන්නේ මේ අන්ත දෙකක්. මේ කියන්නේ මේ අපේ ඇතුලේ මේ ගෙම්බි මානසිකත්වයක් තියෙනවා. ගෙම්බි සිතක් තියෙනවා. මේ ගෙම්බි සිතත් එක්ක මෝක්ෂය ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. මේ නිර්වාණ ධාතුවට සිතපත් වෙන්නේ නැහැ මේ ගෙම්බි ගතිය එක්ක. කොච්චර ඈතට දැම්මත් ගිහිලා ඒකෙම හොයාගෙන යන ගතිය. ඒක අස්සෙම එල්ලෙන ගතිය. ඉතින් ඒකයි උන්වහන්සේ දේශනා කරන්නේ මෝක්ෂය ප්‍රත්‍යක්ෂ කරන්න ඕන නම් උන්වහන්සේ අවබෝධ කරපු බුද්ධත්වය. සදාකාලික නිදහස, ගැලවීම. ඔබට ඕන. ඒ කියන්නේ උන්වහන්සේ කියන්නේ ඔබලාට ප්‍රත්‍යක්ෂ කරන්න ඕන නම් මම හරියටම කියන්නම් මම මේක අවබෝධ කරපු විදිය. මම බොරුවක් නෙමෙයි කියන්නේ මම ප්‍රත්‍යක්ෂ කරපු දෙයක් ප්‍රත්‍යක්ෂයෙන් කතා කරන්නේ. ඒතර උන්වහන්සේ කියන මම තේරුම් ගත්ත දේ තමයි මනසේ තියෙනවා මෙහෙම දී ස්වභාවයක්.
මේ ද්වි ස්වභාවයේ මායාකාරී. මේක ඇත්තක් නෙමෙයි. ඒ වුණාට මනස ඒ යමක් ඇත්තක් කරගෙන පස්සේ දුවන ගතිය තියෙනවා. එක්ක ප්‍රතික්ෂේපයෙන් පස්සේ දුවනවා නැත්නම් ලබා ගැනීමට පස්සෙන් දුවනවා. ඒ දෙකම කරන්නේ එකම ආරම්භණයට බැඳීමක් මනස ගිහිල්ලා. ඉතින් උනාස් කියන්නේ මේ මනස මේ දෙපැත්තෙන් නිදහස් කරන්න. මේ අන්තද්වයෙන් නිදහස් කරන්න. මේ අන්තද්වයෙන් නිදහස් කරාම සිත ශූන්‍යත්වයටපත් වෙනවා. එහෙම නැත්නම් සිත ශූන්‍ය වෙන්නේ. ශූන්‍ය වෙන්නේ නැත්නම් එයාට මෝක්ෂ අත්දැකීම ලබන්න බෑ. නිර්වාණ අත්දැකීමටපත් වෙන්න බෑ. එතකොට පස්වක තවුසන් වහන්සේලාට දැන් ඔන්න ධම්සප්පවතුන් සූත්‍රය ආරම්භ වෙන්නෙම පටන් ගන්නෙම මේ වචනේ. මේ අන්ත දෙක අතහරින්න කියන එක. අන්ත දෙකේ එල්ලිලා ඉන්න එපා කියන එක. නැවත නැවත අරමුණක් පස්සේ යන්න එපා. එක්ක ප්‍රතික්ෂේප කරමින් යන්නත් එපා. හොයමින් යන්නත් එපා. ඒක හරියට කියන්නේ දැන් අපි නිබ්බාණය සොයමින් ගියොත් ඒක කාමසුඛාලික අන්තයක්. නිවන නොසොයමින් හිටියොත් ඒත් අන්තයක්. ප්‍රශ්නේ නිවන සොයලා අවබෝධ කරන්නත් බෑ. නිවන නොසොයා අවබෝධ කරන්නත් බෑ. ඒක සොයාගෙන ගියොත් ඒක එක අන්තයකටපත් වෙනවා හිත. සෙවීමේ අන්තයටපත් වෙනවා. නොසොයා හිටියොත් එහෙම ඒ කියන්නේ හොයන්නේ නැහැ කියන එකේ එල්ලිලා ඉන්නවා. නොසොයීමේ බැඳිලා ඉන්නවා. ඒතර ඒක නැවත ඊළඟ අන්තයටපත් වීම. දැන් අපි අර ඊයේ දේශනාවත් කතා කළේ මැද හොයාගන්න වෙනවා. දැන් අපිට තේරුම් ගන්න වෙනවා දැන් හරි ඔබ වහන්සේ දැන් බුද්ධ දේශනාවේ තියෙන්නේ උන්වහන්සේගේ ඉගැන්වීම නම් දෙපැත්තට නැතුව දකින්න ඕනේ. දෙපැත්තට නැතුව ඉන්න ඕනේ. මැද ඉන්න ඕනේ. අන්ත දෙක අතරින් ඕනේ. මේ කියන්නේ වැඩේ තියෙන්නේ මැද හොයාගන්න වෙනවා අපිට. මේ මධ්‍ය ලක්ෂ්‍ය හොයාගන්න වෙනවා. සිත දෙපැත්තට අදිමින් සිටින නිසා. හරි දැන් එතකොට දැන් මේ අන්තද්වය තේරුම් ගන්න යද්දී අන්තද්වේ මිදෙන්න යද්දී අපිට සිද්ධ වෙනවා දැනට අපිට තේනවා අපේ සිත අර ගෙම්බි සිතක් තියෙනවා. ගෙම්බි සිතක් තියෙනවා නම් අපි තේරුම් ගන්නවා තාම සිත අන්තද්වේ තුල ජීවත් වෙනවා. සිත තාම ලෞකිකයි. තාම සිත ලෝකෝත්තරත්වයේ බවට පරිවර්තනය වෙලා නැහැ. තාම මග හෘද සාක්ෂියත් එක්ක ජීවත් වෙන්නේ නැහැ. මම තාම සාපේක්ෂකත්වයේ ඇතුළේ ජීවත් වෙනවා. ද්වි ස්වභාවයේ තුල ජීවත් වෙනවා. තාම මම මායාව තුල සැරිසරනවා. මායාවට බැඳිලා ඉන්නවා. සිහිනයට බැඳිලා ඉන්නවා. සිහිනයක් දකිමින් ඉන්නවා. ඉතින් ඉස්සෙල්ලාම මනුක්ෂයට ගැලවෙන්න ඕන නම් එයා මෙන්න මේක තේරුම් ගන්න ඕනේ. තමන් මායාවට බැඳිලා නම් මායාවට බැඳිලා මම පිළිගන්නවා. මම සාපේක්ෂක ඔස්සේ සිත දුවන බව පිළිගන්නවා. සිත අන්ත දෙක ඇතුලේ ජීවත් වෙන බව පිළිගන්නවා. ඊට පස්සේ මිනිස්සෙක්ට ඕන වෙන්න ඕනේ මේ අන්තද්දයෙන් නිදහස් වෙන්න. මේ බුදුන් වහන්සේ කියපු විදිහට මේ දෙක අතික්‍රමණය කරන්න ඒ වෙනස් වීම අවශ්‍ය වෙන්න ඕනේ. ඒ වෙනස් වීම අවශ්‍ය කෙනා ඊට පස්සේ යා තේරුම් ගන්න ඕනේ දැන් සිත ඇත්තට මේ අන්තද්වයට යන්නේ එක්ක මං කාලය ඔස්සේ ගමන් කරන නිසා. එක්කමම ටයිම් එක ඔස්සේ ගමන් කරනවා. එතකොට තමයි මට මේ මිනිස්සු පේන්න එපා අනාගතය දකින්න එපා. එක්ක ඉස්සරහත් මට මේ මිනිහා පෙන්නන්න බෑ මෙහෙම කියලා කාලය ඔස්සේ කල්පනා කරන්න ගියොත් අන්තද්වයටපත් වෙනවා සිත. පුද්ගලයා ඔස්සේ කල්පනා කරන්න ගියත් අන්තද්වයටපත් වෙනවා. දැන් උදාහරණයක් කිව්වොත් මෙහෙම හිතන්නකෝ දැන් අපි අර කටුකුරුඳ ඥානදාඳුරේකට ලස්සන උපමාවක් ගේනවා. දැන් ඒ දණ්ඩක් උඩින් යද්දි බල්ලා ඒ දණ්ඩක් උඩින් යන වෙලාවේ බල්ලා තමන්ගේ ඡායාව දකිනවා. තමන්ගේ ඡායාව දැක්කට පස්සේ එයා හිතා ගන්නවා එතන බල්ලෙක් ඉන්නවා කියලා. ඒතකොට මේක හිතා ගැනීමක්. එයා බල්ලෙක් ඉන්නවා කියලා හිතාගත්ත ගමන් ඊට පස්සේ බලන්නකො බල්ලෝ බුරනවා. කණ්ණාඩි බලන්න කණ්ණාඩියක් තිබ්බට පස්සේ රිලෙවෙක් ඉස්සරහා හරි බල්ලෝ ඉස්සරහයි සමහර බල්ලෝ බුරනවා කණ්ණාඩියට. රිලව් මෙහෙම අත දානවා අර සයිඩ් කණ්ණාඩි වලින් මෙහෙම මූණ බල්ලෝ පිටිපස්සෙන් අත දාලා පොඩක් අල්ලන්න try කරනවා. බලන්න නිකන් බල්ලෝ රිලව් උන් හිතනවා ඇත්තට මේ කණ්ණාඩිය ඉස්සරහින් තිබ්බට පස්සේ කණ්ණාඩිය තිබ්බාම එතන එහා පැත්තේ කවුරු හරි ඉන්නවා කියලා උන්ගේ විඥානේ පෙන්නනවා.
එයාලගේ විඥානය එයාලට එහෙම පෙන්වුවාට පස්සේ එයාලට ඊට පස්සේ ඒන සංකල්පයත් එක්ක මෙතන රිලෙවෙක් ඉන්නවා තව බල්ලෙක් ඉන්නවා කියන සිතවිල්ලත් එක්ක ඉමෝෂන් එන්න පටන් ගන්නවා. ඉමෝෂන් කියන්නේ ආවේගය එන්න පටන් ගන්නවා. හැඟීම් එන්න ගන්නවා. එතකොට ඔය අපි හැඟීම් කියන්නේ ඊර්ෂියාව, තරහව, රාගය මොකක් හරි ඉමෝෂන් තියෙන අපේ හැඟීම් තියෙන්නේ. එතකොට අපි තේරුම් ගන්නවා මට හැඟීම් පහළ වෙන්නේ සංකල්ප නිසා. ඒ හැඟීම් වල තමයි අපි ගිහිල්ලා නිකන් බූට් කාලා වගේ ඉන්නේ, දුකෙන් ඉන්නේ, ඊර්ෂියාවෙන් ඉන්නේ, පුපුර ඉන්නේ. අපි කියන්නේ අපි ඉමෝෂන් වලට අහු වෙලා. හැඟීම් වලට බහල් වෙලා. සූසයිඩ් කරගන්නේ, සියදි විනහ ගන්නේ, සියදි නසා ගන්නේ, මොකක් හරි කරන්නේ, මරා ගන්නේ. අපි කියනවා අපේ ඇතුළේ කියන අපි හැඟීම් වලට බහල් බවට පත් වුණා. එතකොට අපි බලනවා ඇත්තටම මං හැඟීම් වලට දැන් අර බල්ලා අර කණ්ණාඩියේ ඉන්න බල්ලත් එක්ක පුරුව තරහෙන් ඉන්නේ ඇයි? ඌ ඒකේ යථාර්ථය දැක්කේ නැතුව ඌයි සංකල්පයකට අහු වුණා. ඌගේ සිත පෙන්නපු අදහසක්නේ. සිත කියපු අදහසක් තමයි ඔන්න බල්ලෙක් ඉන්නවා කියලා යම් අදහසක් ආවා. ඒ අදහසත් එක්ක හැඟීම් එන්න ගත්තා, ආශාද එන්න ගත්තා. එක්ක ඌට ආදරය කරන්න කියලා ලෙව කණ්ඩ ගන්නවා කියලා කණ්ණාඩිය. එහෙම නැත්නම් ඕක මරලා දාන්න ඕන කියලා හපන්න පයින්නවා. මේ දෙකම ආරම්භ වෙන්නේ එතන තියෙන යථාර්ථයේ තේරුම් ගන්නේ නැතුව එයා යාගේ සිත පිළිබඳ සිත පෙන්නන අදහස විශ්වාස කරා. එතකොට මිනිස්සේ මායාවට අහු වෙන්නේ එයාගේ සිත විසින් මොනවා හරි කියනවාද ඒ සිත කියන ඕන දෙයක් අපි ඇත්තය කියලා විශ්වාස කරනවා. මට මගේ සිත පෙන්නන දේ මම හරිය කියලා මට විශ්වාසයක් ඇති කරනවා. මේ විශ්වාසය තමයි ප්‍රශ්නේ. ඒ කියන්නේ අපි මේ ශ්‍රද්ධාව සිතෙන් අයින් කරලා ගුරුවරයාට දාන්න කියන්නේ. තමාගේ හිත කියන එක විශ්වාස නොකර තමන්ට භක්තිය ඇතිවෙච්ච ගුරුවරයාට ඒ විශ්වාස කරන්න කියන්නේ. අපි ඊයේ දේශනාවෙත් කිව්වේ තමන් වැඩියෙන්ම ආදර කරන කෙනාට වඩා වැඩියෙන් තමන්ගේ ගුරුවරයාට ආදරය කරන්න කියලා. තමන් වැඩියෙන්ම ප්‍රේම කරන්නේ කාටද? ඊට වඩා තමන්ගේ ආධ්‍යාත්මික ටීචර්ට ආදරය කරනවා. එහෙම වුණොත් මේ සිතේ මායාවෙන් ගැලවෙන්න යම් උදව්වක් කරනවා. එහෙම ඒ වුණාට අපි අපේ හැඟීම්, අපේ සිතුවිලි අපි විශ්වාස කරනවා. ඉතින් එතකොට අපිට වෙන්න පටන් ගන්නෙ දැන් මේ හොඳට අහගෙන ඉඳි දැන් මේ මායාවට අපි අහු වෙන හැටි මේ විස්තර කරන්න. කොහොමද අපි මේ මායාවට අහු වෙන්නේ? අර බල්ලගේ උපමාවේදී බල්ලා බුරන්නේ යාගේ සිතට එන සිතවිල්ල විශ්වාස කරනවා. බල්ලෙක් ඉන්නවා කියලා පුරුද්දට එන සිතවිල්ල. ඒ පුරුද්දට එන සිතවිල්ල විශ්වාස කරාට පස්සේ ඒන සිතවිල්ල විශ්වාස කරාට පස්සේ උට ඒ විශ්වාසයත් එක්ක හැඟීම් ජනිත වෙන්න ගන්නවා. ඉමෝෂන් ටික එන්න ගන්නවා එළියට. දැනි හැඟීම් ටික, ආවේග ටික එන්න ගන්නවා. ආවේග ටික ආවට පස්සේ යාට කන්ට්‍රෝල් කරගන්න බෑ. නිකන් ඊට පස්සේ ඇඟ වේවරලා ගිහිල්ලා, දත් මිටි කැලා, කිවිලා ගිහිල්ලා. යාට කරගන්න දෙයක් නැහැ. ඒක මොකද ආවේග වැඩි ප්‍රබල, ආවේගය ප්‍රබල වෙලා. එතකොට අපි ආවේගයේ මුල හොයලා බලද්දී අපිට වෙන සංකල්ප විශ්වාසය. මොනවා හරි හිත කියපු දෙයක් මම විශ්වාස කරලා තියෙනවා. ඒ සිත කියපු දේ විශ්වාස කරපු හින්දා ආවේගයට ඉඩ හැම් වෙලා. ඉතින් එතකොට දැන් මේ සිත කියන එක අපි තේරුම් ගන්න යද්දී අර බල්ලට උනා වගේ කියලා අපි තේරුම් ගන්න. ඊට පස්සේ බල්ලා යනවා ඒ දණ්ඩ උඩින්. ඒ දණ්ඩ උඩින් ගිහිල්ලා ඌ කල්පනා කරනවා ඒ දණ්ඩ උඩින් ඌ ගිහිල්ලා කල්පනා කරනවා අර ඌ තව ඉන්නවද දන්නේ නැහැ. අතන තාම ඉන්නවද නැහැ ගිහිල්ලා ඔකට එකක් ඇනලා එන්න ඕනේ. ඌ කොහේ ඉඳලා ආවද කියද දන්නේ නැහැ. කොහේ ඉඳලා ආවද දන්නේත් නැහැ. ඌ තාම ඉන්නවද දන්නේ නැහැ. ඔක මරලා දාන්න ඕනේ. හපලා දාන්න ඕනේ. එතකොට දැන් අර බල්ලා ඇත්තටම යනවා අර බල්ලව මරන්න ඒ දඬුට. ඒතර ආයෙ පේනවා. ආයෙත් ඉන්නවා. ඉතින් බලන්නකො දැන් මෙයා අර පැත්තකට ගියාම අර ඡායාව දැකලා පැත්තකට ගිහිල්ලා ගියා නම් ඉවරනේ. ඌ එතෙන්ට ගිහිල්ලා මූ කොහේ ඉඳලාවද නෑ. මූට ඉස්සර ඔන්න බිරුවා අතරින්දි මටත් බිරුවා. නැත්නම් ඌ කොහේ යන්නද? ඌකට ගේමක් දෙනවා ගිහිල්ලා අරියස් එක කවර් කර ගන්නවා. මේ කාලය ඔස්සේ සිතිවිලි ජනිත වෙනවා.
කාලය ඔස්සේ සිතුවිලි ජනිත වුණාම ආවේග කරන අරහෙට ඵලයන් මෙහෙට ඵලයන් අරහෙම කරපම් මෙහෙම කරා ඉතින් දුවනවා අපිව. ඉතින් අපි මේට අරෙන් මේට අතනින් මේට දුවන්න ගන්න. දැන් මේ දුවන්නේ මායාව තුල. මේ මායාව ප්‍රත්‍යක්ෂ නොවීම නිසා දුවනවා. ඒකනේ බුදුහාර කියන්නේ අඟුලිමාල උඹ දුවන්නේ මම නතරලා ඉවරයි කියලා. මම මේ මායාව ප්‍රත්‍යක්ෂ කළා. මේ ප්‍රතිබිම්බේ යථාර්ථය මායාව ප්‍රත්‍යක්ෂ කරපු හින්දා මට දුවන්න කෙනෙක් නෑ, දුවන්න දෙයක්වත් නෑ. දුවන්න තැනකුත් නෑ. ඉන්න තැනක්වත්, යන්න තැනක්වත්, දකින කෙනෙක්වත්, කියන අහන්න කෙනෙක්වත්, කියන කෙනෙක්වත් නෑ. ඒ නිසා මගේ ගමන ඉවරයි. ඒ කියන්නේ මායාව ප්‍රත්‍යක්ෂ කර, මායාව තේරුම් ගැනීම නිසා ප්‍රත්‍යක්ෂයටපත් වෙනවා. මායාකාරී බව තේරුම් ගැනීම නිසා ප්‍රත්‍යක්ෂයට පස්වීම නිසා උන්වහන්සේ සදාකාලිකව නතර වීමටපත් වෙනවා. සදාකාලික නතර වීම ඇත්තටම නතර වීමකුත් නෙමෙයි. ඒක ගමන් කිරීමකුත් නෙමෙයි. ඒක නතර වෙලා නම් කවදා හරි දවසක ආයෙ ගමන් කරන්න පටන් ගන්නවා. ගමන් කරන දෙයක් නම් ආයෙ කවදා හරි නතර වෙන්න ගන්නවා. ඒ දෙකෙන්ම ඔබට කියපු අවබෝධයක්. ප්‍රත්‍යක්ෂයක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ වුණාට අපිට මේ සංකල්ප මායාව නොතේරෙන හින්දා අපි මොකද කරන්නේ? කාලය ඔස්සේ දුවනවා, පුද්ගලය ඔස්සේ දුවනවා, තැන් ඔස්සේ දුවනවා. හොඳට මං කියන එක බලන්නකො. මේ මනසේ මායාව අවබෝධ නොවීමේ විපාකෙටනේ අපි මෙතන අහවල් තැනට යන්න, අහවල් රටට යන්න, අහවල් ගමට යන්න. මේක මෙහෙ අතාරින්න, අතෙන්ට යන්න, මෙහෙ ඉන්න, අතන අතාරින්න. ඒතර ස්ථානය පුද්ගලය අතහරින්න නැත්නම් පුද්ගලයත් එක්ක ඉන්න. මේ ස්ථානේ නැත්නම් මම අනාගතේ මෙහෙම කෙනෙක් වෙනවා. මට ඉස්සර මෙහෙම මම පව්කාරියා. මම මෙහෙම පව් කළා අතීතේ. මට අනාගතේ මං හොඳ මිනිහෙක් වෙන්න ඕනේ. මේ ඔක්කොම ටික කාලය ඔස්සේ ගමන් කරන්නේ. ස්ථාන ඔස්සේ ගමන් කරන්නේ. කාලය, ස්ථාන, පුද්ගලය වශයෙන් ගමන් කරන්නේ. මම නිවන් දකින්න ඕනේ. නැත්නම් අරයට ඉස්සෙල්ලා නිවන් දකින්න ඕනේ. කාලයක් වශයෙන්, ස්ථානයක් වශයෙන්, පුද්ගලය වශයෙන් අපේ සිත මෙහෙම ගදුවන්නේ අපිව. ඒ දිව්වට පස්සේ ප්‍රශ්නේ තියෙන්නේ දිවවල නතර වෙනවා නම් කමක් නැහැනේ. අනාගතය ගැන හිතලා නතර වෙනවා නම් කමක් නැහැ. අතීතය ගැන හිතලා නතර වෙන්නේ නැහැ. හිතනවත් එක්ක ඉමෝෂන් එනවා. බය දෙනවා. අම්මෝ මට මේක කරගන්න බැරි විදිහට නැත්තම් මේ මිනිහා මාව මරයිද? මෙහෙම වෙයිද මට? මේ මිනිස්සු මට ඊර්ෂ්‍යාකාරකමට මාවට කෙලවයිද? මෙන්න ඉමෝෂන් තරහ බයත් එක්ක තරහ එන්න ගන්නවා. නැත්නම් මම මෙහෙම පෞකාරකම් කළා කියලා බුදුමු ජීවිතේෙන් පශ්චාත්තාපයක්. මූණ එල්ලගෙන කනගා මං මෙහෙම වැරදි කරා කියලා මේ මායාවට අහු වුණොත් පශ්චාත්තාප වෙනවා. පසුතැවිල්ල එනවා. පසුතැවිල්ල කියන්නේ හොඳක් නෙමෙයි. පසුතැවිල්ල කියන්නේ අකුසල ධර්මයක්. පසුතැවීම අපි තුල ගමන් ගන්න පටන් ගන්නවා. ඒක උද්දච්ච කුච්ච නීවරණේ. නිවන වාවරණේ වෙච්ච දෙයක්. එතකොට අපිට තේරෙනවා කාලය ඔස්සේ, පුද්ගලය ඔස්සේ, තැන් ඔස්සේ දුවන්න ගියාට පස්සේ ඒක ASCII කාලය ඔස්සේ දුවද්දී අතීත අනාගත වශයෙන් බය එනවා, පශ්චාත්තාප එනවා, සැකේ එනවා, ඊර්ෂ්‍යාව එනවා. මේ හැම දෙයකම වෙහෙස අපි විඳින්න ඕනේ. මේකේ වෙහෙස මට දැනෙනවා. අන්න එතකොට කාලය ඔස්සේ දුවද්දී, පුද්ගලය ඔස්සේ දුවද්දී මේ දුවන්නේ කාලය ඔස්සේ නෙමෙයි සංකල්පයක් ඔස්සේ. ඒතර කාලය කියන්නේ සංකල්පයක්. කාලය කියලා ඇත්තටම දෙයක් නැහැ. අතීතයක්වත් වර්තමානයක්වත් අනාගතයක්වත් කියලා ටයිම් එකක් නැති තැනක සංකල්පයෙන් කාලය නිර්මාණය කරනවා. හැබැයි සංකල්පයට කාලය නිර්මාණය කරන්න වස්තුව නිර්මාණය කරගන්න ඕන එක සංකල්පයක්. ඔබ මම කියන එක නැතුව ගමන් කොහොමද කාලය හදන්නේ අපි? තැනක් නැතුව කොහොමද එතෙන්ට යන්නේ මෙතෙන්ට එන කාලය හදන්නේ? එහෙනම් පවතින වස්තුවක් හදන්න ඕන. පුද්ගලයෙක් නිර්මාණය කරන්න තැනක් හදන්න. ඒ තැන පුද්ගලයා කියන එකත් අර සංකල්පෙමයි. එතකොට අපි හොඳට තේරුම් ගන්නවා එහෙනම් ඇත්තටම කාලයක් තිබිලා නැහැ. අපි ඉපදිලාවත්, අපි මැරෙනවවත්, අපි පවතිනවත් නෙමෙයි. කාලය කියන මායාව ඉපදුන බවත්, මිය යන බවත්, පවතින බවත් මායාවට අහු කරනවා. මේක තමයි එතකොට අපි මේ මායාවට අසු කර ඇති බව අපි ටික ටික තේරුම් ගන්නවා. ඒ වගේම ඔබ මම කියන එක තුළ ඒතර මට සංසන්දනය කරන දැන් ඔයා ඉන්නේ මෙච්චර ආධ්‍යාත්මෙ මම තාම ඉන්නේ එන වලේ වගේ. නැත්තම් මමත් ඉස්සර ඔයාට වඩා උඩින් හිටියා බොක් ගාලා වැටුණානේ ළඟදී. එක්ක උඩක් යට.
ඒ වගේ අපි එක දේවල් මම මේ කියන එක හොඳට බලන්නකො ඉස්සර නම් මං එහෙමයි ආධ්‍යාත්මික හිටියේ දැන් නම් පච වෙලා ඉන්නේ කියලා උඩක් හදනවා යටක් හදනවා සංසන්දනය කරාම ආයෙ එනවා හීනමානය ඉමෝෂන් එක එනවා හැඟීම් එනවා හීනමාන හැඟීම් ටික එනවා ඒ මොකද ඔබයි මායි කියලා දෙකක් නේ සංකල්පෙට ගියපු ගමන් සංකල්පේ හදව ගමන් සංසන්දනයෙන්න ගන්න සංසන්දනය කරපු ගමන් ආයෙ මට වඩා උඩින් ඉන්න අය පහලින් ඉන්න අය මං උඩින් ඉන්න අය උන ආයෙ මැනීම එන්න ගන්නවා මැනීම තුල ආයෙ මම මාන්න එන්න ගන්නවා ආයෙත් මායාවට අහු වෙනවා ඉතින් එතකොට අපි නැති දෙයක් නිර්මාණය කළාට පස්සේ සංකල්පේ ඒ නිර්මාණයත් එක්ක අපිට තේරෙනවා මේ ඔක්කොම කෙලෙස් තට්ටු ඔක්කොම වෙන්න පටන් ගන්නවා දුක ආරම්භ වෙන්න පටන් ගන්නවා මමත්වයේ ආරම්භ වෙන්න පටන් ගන්නවා හරියට අර බල්ලා ඒ දණ්ඩ උඩදී එතන තිබ්බ යථාර්ථය නොදැක්ක වගේ ඒ යථාර්ථයේ බල්ලා ඒ දණ්ඩ උඩදී යථාර්ථය දැක්කනම් ඌට අතර බයින්ඩ බල්ලෙක් ඌ හපන්නවත් ඌට වඩා ඌ මරලා දාන්නවත් පැත්තකට ගිහලා ඌ ඉස්සර මෙහෙමයි අත්‍යන් මෙහෙ කියලා ඔක්කොම ශූන්‍ය වෙනවානේ ඒ වෙලාවේ යථාර්ථය දකින්නේ නැතුව සංකල්පේ විශ්වාස කරා යථාර්ථය දැන් නොදැක්ක මනස දාපු සංකල්පේ විශ්වාස කරපු ගමන් ඒක තමයි අවිද්‍යාව කියන්නේ. එයාගේ භක්තිය තියෙන්නේ එයාගේ සංකල්ප වලට. එයාගේ දැනුම් පද්ධතියට. එයාගේ දැනුම් පද්ධතියට, ඩේටා පද්ධතියට විශ්වාස කරන්න පටන් ගත්ත ගමන් ඊට පස්සේ මායාවට අහු වෙනවා, අවිද්‍යාවට අහු වෙනවා. එතකොට අන්ධකාරයටපත් වෙනවා. ඉතින් එතකොට දැන් යම්කිසි කෙනෙක් මේක තේරුම් ගන්නවා. මේක තේරුම් අරගෙන එහෙනම් එයා තේරුම් ගන්නවා මම දැන් වැඩේ ගන්න දැන් ඒ දණ්ඩ උඩට මිනිස්සෙක් ගියා හිතන්නකෝ. මිනිස්සයාත් බල්ලා වගේමයි වෙනස තියෙන්නේ. බල්ලා ඒ දණ්ඩ පල්ලෙහා ඡායාව දැකලා ඌ හිතා ගන්නවා එතන බල්ලෙක් ඉන්නවා කියලා. අපි ඒ දණ්ඩ උඩට ගිහිල්ලා ඒ ඡායාව දැකලා මෙතන බල්ලෙක් ඉන්නවා කියලා හිතා. මෙතන කියන්නේ මෙතන මං ඉන්නවා කියලා. කියන්නේ බලු මානසිකත්වයේම තමයි තියෙන්නේ. මම කියන්නේ අපි ගත්තත් බල්ලා ගත්තත් අවිද්‍යාව මට්ටමින් ගද්දි බලු මානසිකත්වයේමයි අපිත් ඉන්නේ. එකම පේන ඡායාව තුල බල්ලා එතන කෙනෙක් දකින්නවා අපි ඒ ඡායාවම දැකලා මෙතන කෙනෙක් දකින්නවා. මෙතන ඉන්න බව ඒ කියන්නේ ඒ පේන කෙනා මෙතන ඉන්න බව විශ්වාස කරනවා. බල්ලා ඒ පේන කෙනා එතන ඉන්න බව විශ්වාස කරනවා. එතකොට ඒ කියන්නේ එතකොට බල්ලගේ අපේ තියෙන අවිද්‍යාව සසර මට්ටමින් අපි දෙගොල්ලම එකයි. බල්ලගේ සසරයි අපේ සසරයි අතර මහ ලොකු වෙනසක් නැහැ. පැති දෙක පොඩ්ඩක් වෙනස් වෙලා විතරයි තියෙන්නේ. ඌ බාකින තැනයි අපිට දෙකින් තැන. ඒකට එකම අවිද්‍යාව. ඌ එකම අවිද්‍යාවක ඉන්නේ. ඉතින් එතකොට දැන් මේ අපි තේරුම් ගන්නවා මෙන්න මේක තමයි හේතුව. මේ විදිහට අපි යම් ආකාරයකට මනසේන සංකල්ප විශ්වාස කරන්න ගියාට පස්සේ අපි කාලයට අවකාශයට පුද්ගලයා කියන පුද්ගලයන් කියන මායාවට අහු වෙනවා. කාලය කියන මායාවට අහු වෙනවා. ස්ථාන කියන මායාවට අහු වෙනවා. දැන් පුද්ගල කාලය. ඔය සසර කියන්නේ ඉතින් ඕක සාපේක්ෂව කිව්වොත් සංකල්ප විශ්වාසයේ තමයි එච්චරයි. සංකල්ප විශ්වාසය තුළ අපි සියල්ල විශ්වාස කරන්න ගන්නවා. මායාවට අහු වෙන්න ගන්නවා. දැන් එතකොට මායාවට අහුනාට පස්සේ දැන් ඇත්තටම අපිට ඇහුවොත් එමෙ නම් ඔබ වහන්සේ කියන්නේ මායාවට අහු වෙච්ච හිත බල්ලෙක් වගේ නම් අපේ තියෙන්නේ බලු මානසිකත්වයන් නා දැන් ඇත්තටම මායාව ප්‍රත්‍යක්ෂ කරපු කෙනෙක් සිත මොන වගේයක්ද? මායාව ප්‍රත්‍යක්ෂ කරපු කෙනෙක්ට උපමාව දෙන්නේ බුදුරජාණන් වහන්සේ ධම්මපදයේදී උන්වහන්සේ උපමාවකට ගන්නේ මේ කුරුල්ලා කියලා කෙනා. උන්වහන්සේ සක්කුණක්ගේ උපමාව ගන්නවා කියන කුරුල්ලෙක් දිහා බලන්න කියනවා කුරුල්ලා පියාඹද්දී උගේ පාසට හම් පීඩන්නේ නැහැ කියනවා. ඒ තමයි රහතන් වහන්සේ කෙනෙක්ට ප්‍රත්‍යක්ෂයටපත් වෙච්ච කෙනෙක්ගේ සිත පෙන්වන්න ගන්න උපමාව බුදුන් වහන්සේ කුරුල්ලාගේ බර නැහැ. දැන් අලියෙක් ගියොත් එම් පාසටහන් තියනවනේ හොඳටම අලියෙක් ගියා කියලා පේනවනේ අපිට. උහෙන බරයි. උගේ බර නිසා උගේ කකුල් සටහන් හොඳට පිහිටනවා පොලේ. රහතන් වහන්සේව පෙන්වන්නේ කුරුල්ලා කියලා කුරුල්ලා බරමදි බර නෑ ඒ නිසා ඌට අහසේ යන්න පුළුවන් ඌ මෙතනින් එතෙන්ට ගියාට මෙතන සටහනක් තියන්නේ කාටවත් හොයාගන්න බෑ කුරුල්ලා මෙතන ඉඳලා එතෙන්ට ගියා කියලා ඌ පාසටහන් තියන්නේ කියන බුදුහාම අන්න ඒ වගේ කියනවා රහතන් වහන්සේගේ සිත අපි කියන අනිදර්ශන විඥාණය අර ලෞකික මනසක් වගේ නෙමෙයි
ඒ සිතේ ස්වභාවය තමයි පාසටහන් නොතිබෙන එක. කුරුල්ලෙක් වගේ. ඊට වඩා දැන් අපි මෙහෙම තව උපමාවක් ගමු කුරුල්ලට වඩා අපි මෙහෙම හිතමු. හරි අපි ගමු කණ්ණාඩි උපමාව. කුරුල්ලෙක්ගේ උපමාවත් වගේම එකම තමයි මේ උපමා දෙකෙම එකම දෙයක් කියන්න උත්සාහ කරන්නේ. කුරුල් කණ්ණාඩියක උපමාව ගන්න කණ්ණාඩියක් ඉස්සරහට කවුරු ආවත් කණ්ණාඩිය විසින් යම් කිසිම සංකල්පයක් දාන්නේ නැහැ නේකට. කණ්ණාඩිය ඒ වෙලාවේ Taman ඉස්සරහට ආපු කෙනාව එයා ඉන්න විදියටම දර්ශනය කරනවා. කණ්ණාඩිය කිසිම අලුතෙන් දෙයක් ඇඩ් කරලා පෙන්නන්නේ නැහැ. අලුතෙන් මේ පැත්තෙන් ඒ පැත්තට කිසිම දෙයක් දාන්නෙත් නැහැ කණ්ණාඩිය. කණ්ණාඩියේ කිසිම තත්ත්වාරෝපණයක් නැහැ කණ්ණාඩිය. කණ්ණාඩියේ ස්වභාවය තමයි එයා ආවද එයාව පෙන්නනවා එයා ගියාට පස්සේ තව කෙනෙක් එනවා. එයාව පෙන්නනවා. ඊට පස්සේ තව කෙනෙක් එනවා. කණ්ණාඩිය කියන්නේ අරයා ලස්සනයි, මෙයා කැතයි. ඒ කිසිම දෙයක් කණ්ණාඩිය කතා කරන්නේ නැහැ. කණ්ණාඩියට ඇත්තටම එහෙම ලස්සනයි කියලා අදහසක්වත්, කැතයි කියලා අදහසක්වත්. එහෙම නැත්නම් මධ්‍යස්ථ අදහසක්වත් නැහැ නේ කණ්ණාඩියට. අඩුම ගානේ උපේක්ෂා අදහසක්වත් නැහැ. උපේක්ෂා සහගත අදහසකුත් නැහැ. මධ්‍යස්ථ අන්තගාමී අදහසකුත් නැහැ. ඒ වුණාට ඒ වෙලාවේ කණ්ණාඩි කියන්නේ අපෝ ඔයා යන්න ටක් ගාලා ඔයා කැතයි. කො ලස්සනෙක් කෙනා ඉන්න. ඔයා නම් අනේ යන්න එපා. ඔයා නම් යන්න එපා කියලා ඒ කිසිම එකක් කණ්ණාඩිය දක්වන්නේ නැහැ. කණ්ණාඩිය නිකන් ඉස්සරහට එන එක පිළිබිඹු කරනවා එච්චරයි. කණ්ණාඩියේ තියෙන දෙයක් මේ පැත්තට දාන්නෙත් නැහැ. එතකොට අපිට කණ්ණාඩිය උපමාවට ගත්තට පස්සේ තේරෙනවා කණ්ණාඩිය කොච්චර නිදහස්ද. කණ්ණාඩිය ඇතුලෙන් පෙන්වන දෙයක්වත් කණ්ණාඩිය කියන එකක්වත් කණ්ණාඩියට කිසිම දෙයක් තියාගන්න ඕන කියලාවත් කණ්ණාඩියට කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්න ඕනේ කියලාවත් කණ්ණාඩියට මේක මායාවක් කියලාවත් මේක යථාර්ථයක් කියලාත් නැහැ. නැත්නම් අපි දැන් මායාව ගැනීම රස්සේ සමහර අය කියනවනේ දැන් මේ අපි කියනවා ඔක්කොම සිතුවිලි විතරයි මායාව විතරයි. ඊට පස්සේ අපි කියනවා එක්කෙනෙක් යන ගිලා අපි යනවා මම සිතුවිල්ලක් එක බුදිය ගන්නවා. මම යනවා සිතුවිල්ලක් මං කනවා. සිතුවිල්ලක් කනවා. සිතුවිල්ලක් එක බුදිය ගන්නවා. සිතුවිල්ලක් එක ඇවිදිනවා. ඔන්න ඊට පස්සේ දැන් ඕක දාගත්තොත් හරියට වැරදීනේ. දේශනාව ඔළුවට දාගත්ත. දේශනාව අහලා එක එතනින් ඉවර වෙන්න දෙන්නේ නැතුව ඒක ඊට පස්සේ සිතුවිල්ලක් කනවා. සිතුවිල්ලක් බුක බුදිය ගන්නවා. අන්න ඊට පස්සේ එයා අපි කියනවා ඒ දේශනාව මායාව ආයෙ වැළඳගත්තා. මේවා මේ වචන ගන්න ඕන තැන නෙමෙයි ඊට පස්සේ සිතුවිල්ලක් පවතින බවට ඇල්ලුවා. මේ ඔක්කොම සිතුවිලි කියලා සිතුවිල්ල උපාදානය කරන්න ගත්තා. මේ ඔක්කොම සිතුවිලි කියලා සිතුවිල්ල අල්ලන්න ගත්තා. නැත්නම් මේ ඔක්කොම මේ සිතුවිල්ලක් කියන්නේ මායාවක් කියම සිතුවිල්ල කියන්නේ මායාවක් කියන සිතුවිල්ල විශ්වාස කරන්න ගත්තා. ආයෙ පාර. කොහෙන් අර ගිහිල්ලා ආයෙ විශ්වාස කරන්නේ සිතුවිල්ලමයි. මම මේක හිරක තේරෙනවද මන් දන්නේ නැහැ. දැන් මම ධර්මයේ කියලා උගන්වනවානේ. දැන් මේ කියන බණත් සිතුවිලිනේ. ඔයිට ඕක දාගත්තොත් එංගට ආයෙත් විශ්වාස කරන්නේ සිතුවිලිනේ. ආයෙත් මායාවමනේ අහුවෙන්නේ. මම කියන්නේ හොඳට තේරෙන අන්නේ නිසා ප්‍රශ්නේ තියෙන්නේ මායාවෙන් ගැලවෙන්න දේශනාව කරාට පස්සේ අපි දන්නේම නැතුව ඒ සිත ආයෙ මායාවකට අහු කරනවා. මායාව තුල අපි හිර කරනවා. මායාවක් කියන සිතුවිල්ල ඇත්ත කරනවා. මායාවක් කියන සිතුවිල්ල යථාර්ථයක් කළා මායාවක් කියන සිතුවිල්ල එක්ක ජීවත් වෙන්න ගන්නවා. ඊට පස්සේ සිත ආයෙත් දේශනාව වැරදියට ගත්තා. අපි එහෙම දෙයක් කියන්න යන්නේ නැහැ. මේක මායාවක් කියලා මේ ඔක්කොම සංකල්ප කියලා සංකල්ප වල ඕක එල්ලෙන්න කියන්නේ නැහැ. අන්තිර ඕක මහා අප්‍රිය වෙනවා. ඊට පස්සේ හැම එකම කන්නේත් මායාවක්. ඇවිදින්නේ සිතුවිල්ල. බුදිය ගන්න සිතුවිල්ලක් එක්ක. ඇත්තක් එක්ක ඉන්නවා කියන එක තව සිතුවිල්ලක් විශ්වාස කිරීමක්. මායාවක් එක්ක ඉන්නවා කියන එක තව සිතුවිල්ලක් විශ්වාස කිරීමක්. දිත්තේ මම කියන හැම දෙයකම ගැන තේරුම් ගැනීමක් විතරයි. නැතුව තව ප්‍රෝග්‍රෑම් එකකට අහු කරන්න හදනව නෙමෙයි. තව මායාවක් වැළඳ ගන්න උත්සාහ කර තව අර මෙට්‍රික්ස් ෆිල්ම් එකේ තියෙන මායාව එන්න ගෙඩලා කියලා දෙවෙනි ෆිල්ම් එකේ පෙන්නන්නේ ආයෙත් යාලා මායා රාජ්‍යයකටම ගිහිල්ලා යන්නේ ආයේ. අන්තිමට එහා ප්‍රෝග්‍රෑම් එකෙන් ගැලවුණා කියලා ආයෙ ගිහිල්ලා ඉඳලා තියෙන්නේ ඒ මායාවෙන් ගැලවිච්ච අය කොටු කරන්න හදපු ඊළඟ මායාව.
ඊළඟ ඩ්‍රීම් එක. හදලා මේ මැට්‍රික්ස් ෆිල්ම් එකේ දෙක තුන යද්දි බලන්නකො තියෙන අන්තිමට ඒ පෙන්වන්න උත්සාහ කරන්නේ. ආන්ගේ වගේ මනස ගිහිල්ලා මේ දේශනාවල් මෙහෙම පරමාර්ථ සත්‍ය අහන අය ගිහිල්ලා ඊළඟ මායාවට අහු වෙනවා යාලා ගිහිල්ලා. සංකල්ප කියන මායාවට. සංකල්ප ඇත්තක් කියලා ඉන්න මායාවට අනිත් අය සංකල්ප බොරුවක් කියන මායාවට. ඒ බොරුවක් කියන සංකල්පය ඇත්තක් කියලා මායාවට. ආය අසු වෙන්න ගන්න. ඉතින් එතකොට දැන් කෙනෙක්ට මේක මෙයායේ තේරුම් අරගෙන දැන් ඊට පස්සේ කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න බුලන් දැන් උපහාස ඔහොම කියද්දී සිත කණ්ණාඩියක් වගේලු අවබෝධයට පත් වෙච්ච අයගේ ස්වභාවය. කණ්ණාඩියේ ඉස්සරහා ඕන දෙයක් පිළිබිඹිනවා කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්න ඕනෙත් නැහැ, තියාගන්න ඕනෙත් නැහැ, මධ්‍යස්ත වෙන්න ඕනෙත් නැහැ, දරාගෙන ඉන්නෙත් නැහැනේ කණ්ණාඩියක් කිසිම ඡායාවක්. යා ඉවසගෙන හිර කරගෙන කමක් නැහැ ඕන දෙයක් මං ඉස්සරහට එන්න මම හිර කරන් ඉන්නවා කියලා දැන් රහතුන් වහන්සේ සත්‍ය අවබෝධ කරපු කෙනෙක් දරන් ඉන්නේ නැහැ කිසි දෙයක්. දරන් ඉන්න එක මහා වාදයක්. ලෞකික මිනිස්සු තමයි මිනිස්සුගේ නිന്ദා අපහාස දරාගෙන ඉන්න ඉවසගෙන. හැබැයි ඔක කොයිලා කරි ඩෑම් එක කඩන් වගේ පයින්නවා. අප කියන්නේ මුනිවරේ කිසි දෙයක් මොකද දරාගෙන ඉන්න මිනිස්සුන්ගේ ඔළුව බරයි. අර බලන්නකො පෞල් ජීවිත දරාගෙන ඉන්න මිනිස්සු ඉන්නේ බර වෙලා. ඒ විසු අකලට කෙසුස් සුදු වෙලා. ඒ පෞල් ජීවිතේ ප්‍රශ්න දරාගෙන ඉන්න. අපි කියන්නේ දරාගෙන ඉන්න එපා ඔය එකක්වත්. මොන කරදරයක් දෙක එක දරාගෙන ඉන්න ගියාම වෙන වෙන ලෙඩ හැදෙනවා. ඇයි ඔය හිර කරගෙන ඉන්න එපා දරාගෙන ඉන්න එපා ඇඟට බලපානවා. ලෙඩ හැදෙන්න ගයි දරාගෙන ඉන්නවනේ වේදනාව. දුක්. අපි කියන්නේ ඉවසීම කියන්නේ දරාගෙන ඉන්න එක නෙමෙයි. ඒක දෙකක්. දරාගෙන ඉන්නවා කියන්නේ ඉවසන එක නෙමෙයි. ඒක දරාගෙන ඉන්නේ ද්වේෂයෙන්. ඒකයි කියන්නේ අපි මම ඉවසලා බැරිම තැන මේ කියන්නේ කියලා. එහෙනම් ඉතින් දරාගෙන ඉවසලා නැද්ද? හයි හිර කරන් ඉඳලා. දරා ගැනීම නෙමෙයි. යාට එහෙම මේකේ සීමාවක් කියලා එකක් දන්නේ නැහැ. සීමාවක් තියෙනවා එයා කවදාකවත් ඉවසලා නැහැ හිර කරන් ඉඳලා තියෙන සිද්ධිය. ඉතින් එතකොට අපිට දැන් මේකෙන් ගැලවෙන්න ඕන උනාට පස්සේ මේ මායාව ප්‍රත්‍යක්ෂ කරන්න ඕන උනාට පස්සේ අපිට කරන්න තියෙන දැන් අපිට තේරෙනවා නම් අපේ අර බල්ලෙක්ගේ මානසිකත්වයේ තියෙන්නේ. ගෙම්බි මානසිකත්වයේ තියෙන ගෙම්බෙක්ගේ බල්ලෙක්ගේ මනස තියෙන්නේ. දැන් මට ඕනේ අර කණ්ණාඩිය වගේ වෙන්න. කණ්ණාඩිය කාගේවත් පස්සෙන් යන්නේ. කණ්ණාඩිය කාවවත් තියාගන්න හදන්නේ නැහැ. කණ්ණාඩියට ලස්සනකුත් නැහැ, කැතකුත් නැහැ, උපේක්ෂාවකුත් නැහැ. කණ්ණාඩිය නිදහස්. කණ්ණාඩියට නිදහස් කියලා හේකුත් නැහැ. නිදහස් වෙච්ච දෙයක්කුත් නැහැ. එතකොට ඒ නිසා කණ්ණාඩිය ආයේ මායාවට අහු කරන්නත් බෑ. කොච්චර ගිහිල්ලා සුකුරුත්තන් ඇදලා පෙන්නුවත් කණ්ණාඩිය මායාවට අහු වෙන්නේ නැහැ. ප්‍රතික්ෂේප කරන්න යන්නෙත් නැහැ. මේ විකාර ඇඳුම් ඇඳගෙන විකාර කියලා එහෙම ඒකුත් නැහැ. ඉතින් මෙන්න මේක තමයි අපි කියන්නේ හරියට එයාගේ කණ්ණාඩියක් බවට පත් වුනහම අපි හරියට කුරුල්ලෙක් වගේ. ඒ එතෙන් පියාඹල යනවා එතන ඉන්නවා හරි නිදහස්. ඕන තැනකට නිදහසේ යන්න පුළුවන් බරක් නැහැ. ජීවිතේ කොහේ තැනක ගියාටවත් හිර වෙන්නේ නැහැ. පාඩි සලකුණු තියන්නේ. ලස්සන්ට හැම කාලා උගල ගස ගන්න නැතුව එන්න දානවා. හැම කාලා උගල ගස ගන්න නැහැ. ඉතින් එතකොට මෙන්න මෙතෙන්ට නම් අපි මායාව ප්‍රත්‍යක්ෂ කරපු කෙනෙක්ගේ සිත අවසානයේ කණ්ණාඩියක් වගේ නා. හරියට කුරුල්ලෙක් වගේ නා. හිස් අවකාශයක් වගේ නා. කිසිම දෙයක් දැන් ඒක කියන්නේ අනිදර්ශන විඥාණයට උපමාව ගන්න ආකාශය. ආකාශයේ චිත්‍ර අඳින්න බෑ. රැඳෙන්නේ නැහැ කිසි දෙයක්. අහනවා මේ නිබ්බාණයටපත් වෙච්ච කෙනෙක්ට දෙන්නේ අනිදස්සන සිත පෙන්වන්නේ අවකාශමය උපමාවක් ගන්නවා. අවකාශයේ කාටවත් මෙහෙම චිත්‍ර ඇඳලා තියන්න බෑනේ. අඳින තැනම මැකිලා ඉවරයි. අහසේ රේඛාවක් අඳින්න හදද්දිම ඇඳීමයි මැකීමයි එකට වෙන්නේ. එතකොට තේරුම් ගන්න මුනිවරයෙක්ගේ සිත. සත්‍ය අවබෝධ කරපු කෙනෙක්ගේ හිතට දැන් අපි උපමා තුනක් දුන්නා. කණ්ණාඩියක් වගේ, අවකාශය වගේ සහ පක්ෂියෙක් වගේ පාරක් තියන්නේ නැතුව ඇවිදින්නේ. එතකොට මාරයට හොයාගන්න බෑ කොහෙද ඉන්නේ කියලා. අලියෙක් ඇවිදිද්දි අපිට අඩි පාර දී කියලා හොයාගන්න පුළුවන්. මාරයට අපි පස්සෙන් එන්න පුළුවන් පාර පිටියලා අපි යන්නේ. ගඳ තියලා යන්නේ. එතකොට සසරක් තියෙනවා. අපි ඔය ගිහලා දැහ ගන්නවා මාරය. කොහෙලේ හරි අපේ පස්සෙන් එනවා. අල්ල ගන්නවා අපි. හරි දැන් එතකොට ඔන්න ඔය දැන් අපි ඔන්න උපමා ටික අද දේශනාවක් කියුව ටික මතක තියාගන්න. ගෙම්බා, බල්ලා, කණ්ණාඩිය, අහස,
ඒ වගේම මේ කුරුල්ලා. එතකොට දැන් ඔන්න අපිට ඊටසේ ওই කතාව දැන් මේක අහලා දේශනාව අහලා මේක ප්‍රත්‍යක්ෂ කරන්න යද්දී අපිට තේරුම් ගන්න ඕන කාරණා දෙක තුනක් තියෙනවා. ඒ තමයි පළවෙනි එක අපේ විශ්වාසයක් තියෙනවා මේන සංකල්ප තියෙනවානේ. මේන සංකල්ප මේ ඉමෝෂන් මට කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියලා. අපේ පඬිතකමක් එනවා. ඒකත් සංකල්ප විසින් හදන මායාවක්. මේ සංකල්ප මට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් කියලා තව සංකල්පයක් ඇවිල්ලා ඊළඟ මායාවට අපි අහු කරනවා. ඒ වුණාට අපිට හොඳට බලද්දි තේරෙනවා අපිට සංකල්ප කන්ට්‍රෝල් කරන්න බෑ. ආවේග කන්ට්‍රෝල් කරන්න බෑ. දැන් හිතන්න මං හිතනවා හරි මම වාඩි වෙනවා. මම පැයම ඉන්නවා හුස්ම ගැන මෙනෙහි කරමින්. මෛත්‍රී භාවනාව මෙනෙහි කරමින්. බලන්න විනාඩි 2 3 යද්දි අපි දන්නේ නැහැ කොහෙද ගිහිල්ලා තියෙන්නේ කියලා. වාඩි වෙලා විනාඩි 2 3 යද්දි කොහෙදෝ ගිහිල්ලා. කපාට තමයි මතක් වෙන්නේ බෙල් එක ගාදී අම්මාට ටක් ගාලා එනවා. ඉතින් බලන්නකො ඉතින් අපි හිතුවාට අපිට තේරෙනවා අපිට එහෙම මේ හැකියාවක් නැහැ මේ සංකල්ප එක දිගට පවත්වන්න. එතකොට එක දිගට එහෙම එකම දෙයක් ගැන හිතාගෙන ඉන්න අපිට බෑ. අපි දන්නේ නැතුව පටස් බලන්නකො දැන් හොඳට මම නම් දැන් මේ ගැන විතරයි හිතන්නේ කියලා අදිෂ්ඨාන කරලා යන්න වෙලේ අරක විනාඩි 2 3 යද්දි මතක නැහැ අපි කොහෙද කියලා. කොහෙද ගිහිල්ලා කියලා අර ඉමෝෂන් වලට ගිහිල්ලා මල පැනලා ප්ලෑන් ගහලා මෙයාට මෙහෙම කරනවා මම නැගිටලා ගිහිල්ලා මෙහෙම කරනවා. අර එහෙම කරන අර ගමන යනවා මෙහෙ යනවා අර යනවා අර ජොබ් එකට යනවා අර බිල්ඩින් එක ගහනවා මෙහෙම ගිහිල්ලා. අපිත් දන්නේ නැහැ කොහෙද ගියේ කියලා. අන්න එතකොට අපිට තේරෙනවා මේක එනම් මනස ගහන තව බොරුවක්. තව බොරුවක් ගහලා මාව වලට තව අද්දනවා. කියන්නේ මනස කියනවා උඹ බය වෙන්න අවශ්‍ය නැහැ. උඹට ඔගේ කන්ට්‍රෝල් එක තියෙනවා කියලා සිතිවිලිම බොරුවක් ගහලා සමහර ඉමෝෂන් අපිව නිකන් සමහර තැන් වලට ඇඩිට් කරනවා. ඒ කියන්නේ හිත කියනවා අද්දට බීපන් උඹට කන්ට්‍රෝල් එක තියෙනවනේ. ඔය නිකන් අවුලක් නැහැ. උඹට පුළුවන් ආයේ ඔය අද්දට විවහාම ඇති. උඹට කියලා ඒ වගේ නිකන් අර පොඩි කියන කමන්නේ යත් එක්ක ඔය පොඩ්ඩක් මැසේජ් කරන්න උඹට දන්නවනේ ස්විච් එක ඔෆ් කරන්න ඕනේ දැන්. උඹට පුළුවන් ඕන දැනක ඔය ස්විච් ඔෆ් කරන්න කියලා නිකන් පෙන්නනවා අපිට මේ සිත ඇවිල්ලා. උඹට පුළුවන් ඕන වෙලාවක ඔය සම්බන්ධ ටික් ගාලා කඩලා දාන්න. ඉතින් ඒ වගේ එතකොට ගුරුවරයා කරා පිස්සු කියලා ඉන්නද හිටහන් කියලා කිව්වට අහන්නේ. ඌට හිතෙනවා නෑ මට මම වලට වැටෙන්නේ නෑ. මට පුළුවන් ඕන්ලාක පටස් ගාලා උඩට එන්න. වලේ වගේ හිටියට කියලා නිකන් එන්න පඬිතකමක් ඔළුවට එනවා. ඔය කියන්නේ බක පඬිතකමක් එනවා කියලා. ඇවිල්ලා එයා හිතා ගන්නවා එයාට පුළුවන් දෙයක් මේක. මේ සිතවිලි කන්ට්‍රෝල් කරන්න මේ ඉමෝෂන් කන්ට්‍රෝල් කරන්න මේ ආවේග ශූන්‍ය කරන්න කියලා. එයා ඊට පස්සේ මොකද කරන්නේ? අර වචන අහන්න නැතුව නිකන් කමන්නේ පොඩ්ඩක් ඔය රස බලලා එනවා. උගුල ගස්ස ගන්න නැතුව මං යනවා හැම කාලේ එනවා කියලා. මං උගුල ගස්ස ගන්න නැතුව කියලා පොඩ පටන් ගන්නවා. ඊට පස්සේ දැන් මේ සංකල්පයක් ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. දැන් සංකල්පයක්නේ අරයා ලස්සනයි හරි කැතයි හරි ආයක කතා කරන්න ඕන හරි මේක බොන්න ඕනේ හරි මේවා කරන්න ඕන කියලා මුලින්ම සංකල්පයක් එන්නේ. සංකල්පය එක්ක අපි පොඩි ඉමෝෂන් එකක් එනවා හැඟීමක් එනවා හැඟීමත් එක්ක ක්‍රියාත්මක වෙන්න ගන්නවා. එහෙම හිතන්න පටන් ගන්නවා. එහෙම ක්‍රියාත්මක වෙන්න ගන්නවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ සංකල්පේ ඊට පස්සේ පුරුද්දක් බවට පත් වෙනවා. ඒ මද්ද්‍රාවේ හරි ඒ ආදරය කරන්න හරි යාට කෝල් කරන්න හරි ඒක යත් කින හරි මේක ටික පුරුද්දක් බවට පත් වෙන්න ගන්නවා. පුරුද්දක් බවට පත් වෙලා ටික කාලයක් යද්දී ඇබ්බැහියක් එනවා. අන්න ඇබ්බැහි වුණාට පස්සේ නම් හරියම පුදුම කෙලවිල්ලක් කෙලෙන ජීවිතේ. ඇබ්බැහි වුණාට පස්සේ මම ඊට ඒ කියන්නේ දැන් මේ විදිහට දැන් අපි අද ඉඳලා වස් සමාදන් වෙනවා. දැන් බලන්න දැන් ගිය අවුරුද්දේ වස් සමාදන් වෙච්ච කාලේ බලන්න. ගිය අවුරුද්දේ සබයි මෙතන වැඩි දිනක් වස් කාලෙට ඉන්න ඇති මේ. අපි වස් කාලේ ගත කළා ඉවර වුණා. ඉවර වුණාට පස්සේ බලන්න අපිට දැන් බැඳීම් තිබ්බේ නැහැ සමහර අයත් එක්ක අපිට. ඒ වුණාට ඒක ඉවර වෙලා ටික කාලයක් ගිහිල්ලා අපි සමහර අයත් එක්ක කතා කරන්න ගත්තා. කෝල් කරන්න ගත්තා. සමහරට අපි දන්නේම නැතුව එයාත් එක්ක නැවත කතා කරන්න ගත්තා. ඒ මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්න ගත්තා. ඊට පස්සේ බලන්න ඊට අවුරුද්දේ මැද වෙද්දි හොඳටම මට ඒක පුරුද්දක් වෙලා. සමහර දැන් වෙද්දි අපිට අත්හැර ගන්න බැරි ඇබ්බැහියක් වෙලා ඒක.
දැන් අපි කියනවා මොන කර්මයක්ද මං ඒ කරගත්තේ දා. අපරාධ ගිය පාර කටෙනින් පස්සේ හොඳට හිටියා නම් ඒ වුණාට අද මෙහෙම එකක් වෙන්නේ නැහැ මට. ඒ වුණාට අපිට තේන එහෙම මං හිතන් හිටියේ ඒ කාලේ මුල් කාලේ අවුලන්නේ නැහැ මං ඕල්ලාක මෙහෙම ඉන්න කියලා. ඒ වුණාට එහෙම බෑ. ඒ සංකල්පයත් එක්ක හැඟීම් එකතු වෙලා ක්‍රියාත්මක වුණාට පස්සේ ඊට පස්සේ ඒක පුරුද්දක් වුණාට පස්සේ ඒක ඇබ්බැහියක් වුණාට පස්සේ අවුරුදු 2කට 3කට පස්සේ හරි ආයෙ අපි වෙතෙන්ට ගහන්න දෙනවා. අපි ඒක ෂුවර් කරන්න බෑ. ඒකයි මේකේ තියෙන භයානකම මේකේ තියෙන අවුල මේ ඇබ්බැහිය මේ සංකල්පයේ පුරුද්දක් වෙලා පුරුද්ද ඇබ්බැහියක් වෙන්න නම් ඇබ්බැහියක් වුණාට පස්සේ අපිට ඇබ්බැහිය කියන්නේ මේ මගේ හැටි කියලා. ඉතල බලන්නකො. ඊට පස්සේ යා කියනවා මේ මගේ හැටි මට මේක දැන් නවත්තර මේ මගේ හැටි ඔබ වහන්සේ දැන් අපි දන්න ඕන එක 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 ඇබ්බැහි දිනන්නේ බොණ්ඩ හරි කන්න හරි එක එක නේද නියපොතු හපන එක බලන්න ඒත් එහෙමනේ පොඩි කා පුරුදුලා පස්සේ ඇබ්බැහි ඊට කියන මේ මගේ හැටි බොනේ තව මොකක් හරි ඒ මගේ විදිය මේ කෑම කන්න ගියා මම හාමුදුර මට මේව බෑ මගේ හැටි තමයි මම නම් ඊයේත් පස්සේ කොල්ල කැඳ නම් බොන්නේ මට කිරිම ඕන අනිත් අයට හදනවා බෑ එහෙම බෑ හදනවා නම් ඔක්කොටම හදන්න මොනවද මේ කියන බයිලා හදාගත්ත එකේ කදාරක බීපංකෝ නේ අත ඒ වුණාට අපිට තේරෙනවා මේ කණ්ඩායි බොණ්ඩායි මොකක් හරි මුලින් වෙන්නේ සංකල්පේ කාලයක් කිරි බොන්න ඕන කියලා. ඕකේ සංකල්පේ ඊට පස්සේ පුරුද්ද ඇබ්බැහියක් වුණාට පස්සේ මේක මගේ හැටි. ඉතින් යුද්ධ කරනවා මට ඕනේ කිරි. මට ඕනේ මේකට. ඊට පස්සේ මේ මගේ හැටි මේක මගේ අයිතිවාසිකම කියලා ඊට පස්සේ මනස ඊට පස්සේ අර සංකල්පයේ ඇබ්බැහියක් මට්ටමට ක්‍රියාත්මක වෙන්න ගතරසේ ඒක මගේ විදිය කියලා තව මායාවකට අහු කරනවා. බැරිනම් මේ සංකල්පය පුරුද්දක් කළා පුරුද්ද ඇබ්බැහියක් කළා ඊට පස්සේ ඒ මම කියලා නැති මම එක්ක ආය සංකල්පෙන් නිර්මාණය කරනවා. මේ මගේ හැටි මගේ විදිය මේ මගේ ක්‍රමේ මේ මම ඒ තමයි මම කියලා ඔන්න ඊළඟ තව මායාවකට අහු කරනවා. මං කියන්නේ මේක හොඳට බලන්න මෙහෙම කියහඟදී ඔබට තේරෙයි ඔබේ ජීවිතේ මේ 아무තු දෙයක් නෙමෙයි කියන්නේ අපේ ජීවිතේ. අපේ ජීවිත කතාව තමයි මේ කියන්නේ. ඒක තමයි විදිය. ඉතින් එතකොට ඉතින් ඊට පස්සේ අපි හිතන්න බැහැ වෙනවා එක එක දේවල් එක එක භෞතික දේවල් වලට කෑම වලට බීම වලට ඔගේ ලොකුම එක මේ හිතන්න බැහැ වෙන්නේ. ඕකෙන් ගැලවෙන්න පුදුම බරයි. මොකද ඔහේ නිකන් ඉදි ටැප් එක ඇරියා වගේ හිතෙනවා. හිතලා බය වෙනවා අනාගතේ ගැන ඉඳලා. නැත්තම් ඔහේ හිතලා අයියෝ මම වැරද්දක් කරේ කියලා ගිල්ටි ෆීලිං ඊට පස්සේ මෙයාට මෙහෙම කිව්වේක හොඳ නෑ මං කියලා මේ තේරෙන්නේ නෑ මේ ඇබ්බැහියයි මේ දුක දෙන්නේ දැන් ඒ ඇබ්බැහිය නොදනුවත මම වෙලා මේ මගේ හැටි කියලා අර ඇබ්බැහිය මං වුණාට පස්සේ එන සිතවිල්ලත් විශ්වාස කරාට පස්සේ විශ්වාසයයි මමත්වයයි එක්ක පුදුම වේදනාවක් විඳින්න ගන්නවා එක්ක විශ්වාස නොකර හිටියනම් ඒත් ප්‍රශ්නයක් නෑ එක්ක මම නොකර හිටියනම් ඔයෙන් ගැලවෙන්න හරි තිබ්බා. දැන් දෙකටම අහු වෙනවා. දැන් ඊට පස්සේ ඔන්න ඔය මට්ටමට අපි වැඩුණාට පස්සේ දැන් සම්පූර්ණ අපි ඇබ්බැහියකටපත් වෙලා ඒ ඇබ්බැහි ටික මම වෙලා දැන් මට ඒක නැතුව බැරි වෙලා. බැලින්නම් අපි නැතුව බැරි මොකද්ද කියලා බැලින්නම් මුල හොයන් ගියාම සංකල්පයක්. වෙන මොකක්වත් දෙන්න නැහැ. සංකල්පයක් කරහා ආපු ආස්වාදයක්. කියන්නේ ගැහණිය කියන්නේ සංකල්පයක්නේ, පිරිමියා කියන සංකල්පයනේ. බැලින්නම් මේ සංකල්පයක් ගැන නැවත නැවත හිතලා ආපු ආස්වාදයන්නේ තිබෙන්නේ මෙතන. නැතු වෙන මොකක්වත් දෙන්න නැහනේ. කරකෝලා ගිහිල්ලා මුලට හේතුව සොයාගෙන ගිහිල්ලා බැලුවාම තියෙන්නේ කවුරුත් නැහැ පුද්ගලයෙක්ට නෙමෙයි මේ බැඳිලා තියෙන්නේ. පුද්ගලයෙක් නැතුව බැරුව නෙමෙයි මේ සංකල්පයට බැඳිලා වැඩි ඒ සංකල්පය පෝෂණය කරන්නේ නැතුව පාළුයි වගේ.